නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද දවසෙත් සක්ක සංයුක්තය උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අපි ඊටම දයාවෙන් ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් සක් දෙවිඳුන් මිනිසාත්ම භාවයේ ගත කරන කල්ලි සමාදන් වුණු සත්වවත් පද පිළිබඳව අපේ පින්වත් ස්වාමින් වහන්සේ දීර්ඝව කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. ඉතින් අපි පසුගිය දිනවල ක්‍රෝධය පිළිබඳව කතා බහ කරන්නට යෙදුනේ. තරහ නොවී ඉන්න තියෙනවා නම් මොනතරම් සැනසෙල්ලක්ද? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තාම ඉක්මනින් අපි දන්නේවත් නැතුව තරහ විසින් අපි යටපත් කරන බව. ඉතින් ඊට එරෙහිව හිතට ධෛර්යය පිහිටවා ගන්න එක තමයි කළ යුතු කාරණා බවට පත් වෙන්නේ. අද දවසෙත් අපිට මේ උතුම් දහම් කාරණා විමසලා දැනගන්න අවස්ථාව දෙනවා මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා. ඉතින් අපි පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස අදත් වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. අද සදැහැති දායකත්වයේ දරන්නේ නිවටුව වරකාපොළ පදිංචි පින්වත් MP සුමනාවතී මහත්මිය ඇතුළු ඒ පින්වන්ත දූ දරුවන් පිරිස විසින්. ඒ හැමදෙනා සිහිපත් කොටගෙන කැටුව ඔබ හැමදෙනාමත් කැටුව අදත් අපි දහම් සාකච්ඡා මහා සංඝරත්නයේ පාමුල ආරම්භ කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපි කලිනුත් සඳහන් කළ පරිදි මේ තරහ ඇතිවීම, ක්‍රෝධය ඇතිවීම ඊට එරෙහිව වීරිය පිහිටවා ගන්න කොහොමද ආදි වශයෙන් බොහෝ දහම් කාරණා ඉගෙන ගන්නට අපට අවස්ථාව ලැබුණා මහා සංඝරත්නයේ කරුණාවෙන්. අදත් අපට අනුකම්පාවෙන් ස්වාමීනි අනුශාසනා සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අද දවසේත් අපි මේ සූදානම් වන්නේ සක්ක සංයුක්ත ආශ්‍රයෙන් ධර්ම කාරණා කීපයක් සාකච්ඡා කරන්න. එහෙමයි ස්වාමී. මේ විදිහ අපි සාකච්ඡා කරමින් ඉන්නේ ක්‍රෝධය හටගත්තොත් ප්‍රහාණය කරන විදිය ගැන අපි කතා කර හිටියේ. සක්ක සංයුත්තේ සත්ව වතපදවල අවසාන ප්‍රත හැටියට තියෙන්නේ, ගුණය හැටියට තියෙන්නේ මගමානක පුරුදු කරපු ක්‍රෝධ නොකර ඉන්නවා යාව ජීව. හැබැයි ක්‍රෝධය හටගත්තොත් ඉක්මනින්ම ප්‍රහාණය කරනවා කියලා මගමානක ඒ වත සමාදන් වෙලා හිටියා. එහෙමයි ස්වාමීනි. ඉතින් අපි මේ එක එක ධර්ම කාරණා සම්බන්ධයෙන් බුදුන් වහන්සේ වදාළ බොහෝ සූත්‍ර දේශනා කතා කළා. ඒහා බැඳිච්ච ඒ වටේ තියෙන ඒ කරුණු හා සම්බන්ධ සූත්‍ර දේශනා රාශියක් කතා කළා. එහෙමයි. අදත් අපි ක්‍රෝධය සම්බන්ධයෙන්, ක්‍රෝධය ප්‍රහාණය කිරීම සම්බන්ධයෙන් බුදුන් වහන්සේ වදාළ සූත්‍ර කීපයක් සාකච්ඡා කරමු. සූත්‍ර දේශනා තියෙන ආඝාත වත්තු කියලා. ඒ කියන්නේ කෙනෙක් සම්බන්ධයෙන් අපිට ගොඩාක් හිට මහත්තයා මේ ඕක ඇති වෙන පුජ්‍යල සම්බන්ධයෙන් එහෙමයි ස්වාමීනි. සමහර විට භෞතික වෙන දෙයක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට වඩා මේ ක්‍රෝධය, වෛරය කියන ඒවා, තරහ කියන ඒවා මහත්තයා මේ පුදුම කියන්නේ චූටි ළමයිට පවතින දෙයක් නේ. හරි පුදුමයි. හරි පුදුමයි. ඒ කියන්නේ මේක කෙලස් කියලා ඔප්පු වෙන්න හොඳම කාරණය. එහෙමයි. කෙලස් කියලා තේරෙන්නේ. ඇයි ඒ දැන් බලන්න මේ කෙලස් කියන දේ ගැන භාගතුන සිතරයින් වදාලේ. ඔය මනෝවිද්‍යාවේ කව කතා කරන්නේ නැහැනේ. එහෙමයි ස්වාමී. හිතන්න බලන්න දැන් චූටි ළමයි ඉන්නවා. සමහරට මේ දන ගාගෙන යන අය. නැගිට ගන්නවත් බැරි තාම ඇවිදින්න නැති ළමයි පුටුවක හැප්පිලා හරි අතක් වැදිලා ඔළුවක් වැදිලා රිදිලා අඬද්දි අම්මා පුටුවට ගැහුවොත් එහෙනම් අම්මලා එහෙම කරනවනේ දරුවව නලව ගන්න. ගහන්නම් පුටුවට දෙකක් කියලා පුටුවට ගහද්දි දරුවාට සතුටු වෙනවද දරුවා එතකොට? නේද? ස්වාමීනි හරි පුදුමයි. අතන මේ පුංචි සන්දී අපි ස්වාමීන් වහන්සේ මතක් කළා වගේම මේ අම්මා අප්පච්චි රිදවන්න හිතලා කෑම කන්නේ නැතුව පොඩි කාලේ පුදුම දෙයක් ඒක. ඒ කියන්නේ කෙලෙස් හැටියට ඇතුළේ තියෙන දෙයක් නේ. එහෙමයි ස්වාමී. කෙලෙසයක් හැටියට. ඒතර දැන් පුටුවට ගහද්දි දරුවා අඬන එක නවත්තනවා කියන්නේ යාට කොච්චර සතුටුද පුටුවට ගහද්දි. එයාගේ තියෙනවා එහෙනම් තව කෙනෙකුට රිදවලා හිත සතුටු වෙන, එයා සතුටු වෙන ස්වභාවය චූටි කාලෙම තියෙනවා කියන්නේ. ක්‍රෝධයේ සතුටු ස්වභාවයකුත් තියෙනවා. ක්‍රෝධ කරලා තමන් එකෙන් ආශාදයක් ලබනවා මහත්තයා. එහෙයි ස්වාමීනි. පරිගැනීමෙන් ආශාදයක් ලබනවානේ. එහෙමයි. එතකොට බලන්න දැන් සමහරට මේ කෑම කවද්දි ළමයින්ට මේ හිතවල තියෙන හැටි පොඩි කාලේ මේ කෙලස් තියෙන. එහෙමයි. දරුවන්ට කෑම කවද්දි කන්නේ නැහැ දැන්.
ඒතරහම අක්කට දෙන්නේ නැහැ කිව්වොත් එහෙම කනවා. ඒ කියන්නේ යාට අක්කට දෙන්නේ නැහැ කියන එක ගැන එයා සතුටුයි. එහෙමයි. අයියට දෙන්නේ නැහැ කියන එක ගැන එයා සතුටුලා කනවා එතකොට. ඒතර මේ මසුරුකම, මේ ඉරිසියාව චූටි කාලේ හිතලා තියෙනවනේ. එහෙමයි. හරි පුදුම දෙයක්. ඒතර බලන්න මහත්තයා මේ සාමාන්‍ය කෙනෙක් හැටියට හිටියොත් ඔය කෙලෙස් එක දිගට වැඩෙන්න ගන්නවා. ඒක තේරෙන්නේ ධර්ම හැසිරෙන යම් ඕවා ප්‍රහාණය කරන්න වීරයක් ගන්න ඕනේ බලන්න කොච්චර මේක අභ්‍යන්තරේ කිඳා බහලා තියෙන කියලා. එහෙමයි. සසරේ මෙතකයි කියන්න බෑනේ වාර ගන්න. ඒතර සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වුණොත් එහෙම ඔය කෙලෙස් හැම දෙෙම එන්න වැඩි වෙනවා. මැරෙන්න වෙන්නෙත් ඒවත් එක්කම. මැරෙන්න වෙන්නෙත් මහත්තයා බහුල වෙලා. එහෙමයි. ඒ අකුසල් කියන වැඩෙනවා මහත්තයා. මොකද අපි මේ සාමාන්‍ය දිනෙද්දී අකුසල් ප්‍රහාණය වෙනවා නම් ඉතින් මේ ඔය අබ්බගත ලෙඩ්ඩු ඉන්නේ. එතකොට නිකම්ම කෙලස් දුර වෙලා යයිම ජීවිත කාලයක් අවසන් වෙනවා. ඇස් දෙක පේන්නේ නැහැ, කතා කරගන්න බෑ නේද? මොකද කෙලස් කියනවා එන්න වැඩි වෙනවා. මේ ආයතන 6 පරිහරණය කරද්දී ඒ ඔස්සේ මේ තන් බුදුනා දේශනා කරේ මේ සැඩ ගඟක් ගලනවා වගේ මේ ගඟක් ගලනවා වගේ කෙලස් අපිට මේ උපදින්නේ. එතකොට මේ බලන්න චූටි කාලේ ඉඳලාම මේ අකුසල් අපේ හිතේ පැසව වැඩි තියෙනවා අභ්‍යන්තරේ. එතකොට ඒවා දුරු කරන්න මහන්සියක් ගත්තොත් ඒක විශාල ලාභයක්. මොකද මම කියාර චුන්ද ස්වාමීන් වහන්සේට කියනවා චුන්දේ මේ කුසල් දහම වඩන්න අදහසක් ඇති කරගත්තා. බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා කියනවා. අදහසක් ඇති කරගත්තා. අනේ මම මේක කරන්න ඕනේ. මේක ප්‍රහාණය කරන්න ඕනේ කියලා. එතකොට ඉතින් අපි දැන් කතා කරන සූදානම් වෙන්නේ පුජ්‍යලෝ සම්බන්ධයෙන් දේශය තියෙන එක. නමුත් මම කියාර දැන් චූටි කාලේ පුටුවක හැප්පිලා අඬන දරුවට දැන් අතපය රිදිලා පුටුවට ගහද්දියා සතුට වෙනවනේ. කියන්නේ එහෙම පවා අපිට දේශය කියන එක හිත අභ්‍යන්තර වැඩ කරනවා. තරහ කියන එක වැඩ කරනවා. ඒක නමුත් අපිට බහුලයි පුජ්‍යලොත් එක ඇසුරු කරද්දී. නේද? බහුලයිනේ. එතකොට ඒ නිසා අපි ඒකේ විශේෂ අවධානයක් යොමු කරන එක හොඳයි. පුජ්‍යලෝ කියන්නේ මේ ආගතවත් සූත්‍රයේ තියෙනවා. තමන්ට තරහක් වෛරයක් හට ගන්න පුළුවන් කියලා මෙහෙම තමන්ට මොකක් හරි අනර්ථයක් කරලා තියෙනවා කෙනෙක්. ගහලා තියෙනවා, බැනලා තියෙනවා, අලාභයක් කරලා තියෙනවා, නින්දාවක් කරලා තියෙනවා. එතකොට මේවා නැවත ආවර්ජන වෙලා අපිට ක්‍රෝධයක් හට ගන්නවා, වෛරයක් හට ගන්නවා. මට මෙහෙම කළානේ මෝ. මට මෙහෙම කරානේ, මට මෙහෙම කිව්වනේ. මට මේ වගේ අලාභයක් කරානේ කියලා අතීතයේ දේවල් මතක් වෙලා අපිට මේ වෛර කෙනෙක් හට ගන්න පුළුවන් කියනවා. තරහ කියන එක. එහෙමයි. මේක ප්‍රායෝගික සිද්ධියන්නේ. ස්වාමීනි මේ අවසරයි දැන් ගොඩාක් වෙලාවට අපේ දෙමාපියෝ එහෙම කියන අවස්ථා තියෙනවා. ඔව් නේ පඩිටියයි. අවුරුදු කාලයක් ගිහිල්ලා තාපම මතක දශක ගානකට කලින් ඒවා එහෙමයි. කතා වෙනවා. සමහරට අපි ඉපදිලත් නෑ වෙඩිටිය කතා වෙනකොට ඇහිලා තියෙනවා. ඒ එච්චරේ කෝන්තර හිතවල තියෙනවා. එහෙමයි. ඒක මහත්තයා පටු හිතක ලක්ෂණයක්. පටු හිතක ලක්ෂණයක් තමයි ආයය ඉස්මතු වෙවි වැට කරනවා කියන එක. නමුත් ධර්මයෙන් ඔක ජය ගන්න පුළුවන්. ඒ ඉස්මතු වෙන වාරයක් ගන්න අපි සන්නද්ධ හිටියොත් ඒක ජය ගන්න පුළුවන්. ඒකටම ඉඩ දුන්නොත් අපි දන්නේ දැන් බලන්න මහත්තයා කිව්වා දැන් පරණ දේවල් මිනිස්සු ඇදලා අරගෙන කතා කරනවානේ. කතා කරන්න එපා, hina වෙන්න එපා, සම්බන්ධයක් තියන්න එපා කියලා එහෙම කියන කතා. තව කෙනෙක්ව බිඳවනවා නේ. එහෙමයි සාරි. එතකොට මේ එහෙනම් අර එක අවස්ථාවක් තමයි අපිට එහෙම කෙනෙක් ගැන වෛරයක් රෝධයක් හටගන්න අපට අනර්ථයක් කළා කියලා. ඒතර අතීත සම්බන්ධ දෙයක්. එහෙමයි. බුදුන් සලසන එක පේනවා දක්වනවා මේ නව ආකාරයකට. Tamanට අනර්ථයක් කළා කියලා තරහක් ඇතිවෙන්න පුළුවන්, වෛරයක් හටගන්න පුළුවන් කියනවා. ඔන්න ඒතර එතන අපි පරිසං වෙන්න ඕනේ. එහෙමයි. කියන්නේ ඔය වෙන් කළ අඳුරගත්තොත් හරිය පහසුයි මහත්තයා. අපි තුන් මෙහෙම එකපාර කියන්නේ අපිට ඔක සජීවීකරණය වෙනවනේ. අපි තුන් අවුරුදු 5කට කලින් මිනිස්සෙක් කියපු දෙයක් අපිට දෝෂයක් කියපු එකක් අපිට බැනපු එකක් නිඳා කරපු එකක් හිතට ආවට පස්සේ මේ දැන් වගේ තමයි අපි ඒක ප්‍රොසෙස් කරන්නේ. එහෙමයි සර්. නේද? මේ දැන් වෙච්ච විදිහට ඒක සජීවීකරණය වෙනවා අභ්‍යන්තරයෙන්. නැවිලා පේනවා, ඒ හඬම ඇහෙනවා. ඒතර මේ දැන් වෙච්ච එකක් විදියටම අපි ඒක බාරගෙන දේශය ඇති කර ගන්නවා, වෛරයක් හට ගන්නවා ඊට පස්සේ. ඒතර අපිට අඳුර ගන්න පුළුවන් නම් එවැනි වෙනසක් අපේ හිත අභ්‍යන්තරේ වෙද්දී හොඳ අපි සාමාන්‍ය විදිහට ඉද්දී නෝක අපිට හිතට එන්නේ. ඔය සිතුවිල්ලක් ඇවිල්ලා බුදුන අපි කතා කරන්නේ පටික නිමිත්තක් තියෙනවා. ඒ ගැන අයනුසමනස්කාරය යෙදුනොත් තමයි දේශය කෙනෙක් හටගන්නේ. එහෙමයි. එතකොට මේ පටික නිමිත්තක් එද්දී අපිට අඳුර ගන්න පුළුවන් නම් මේක මේ අද එකක් නෙවෙයිනේ. මේ කොච්චර කල්ද වෙලා මේ මගේ හිතේ හැටි මගේ හිතේ තාම මේක තියෙනවනේ කියලා Tamanටම සංවේගයක් උපත ගන්න පුළුවන් එතකොට. එහෙමයි ස්වාමීනි. නේද? එහෙම නැත්නම් අපිට කාලවකවන එකක් නැහැ. හිතරාට පස්සේ අර කල්පනා කරලා නිකන් හිත පිරෙනවා ඒකේ. අකුසල් කරගන්නවා. අකුසලයට ඉඩ හැදෙනවා එතන. ඉඩ හැදෙනවා. ඉඩ දුන්නොත්
ඊට දුන්නොත් කම යට කරගෙන යනවා ඊට පස්සේ වැල. ස්වාමිනේ පුදුම හිතක් මේ අපි පරිහරණය කරන්න කියලා. පරිහරණය කරනවා. ඒක ඇත්තට අනාත්ම ස්වභාවය හොඳට තේරෙනවා. එහෙමයි. මොකද මේ අපිට අවශ්‍ය විදිහට නෙවෙයි හේතුඵලයක් කරනු සිද්ධ වෙන්නේ. දැන් අපි කවදාවත් දැන් අහංකාරයෙන් නැතුව ඉද්දි කාලෙට කලින් කෙරිච්ච දෙයක් ගැන අදහසක් කරන්න නැතුව ඉද්දි අර සිතුවිලි ඔලුවට එනවනේ. එහෙමයි. ආවට පස්සේ ඒකට යට වුණොත් අවිනුසමනසික රේදුනොත් දේශ උපදිනවා නිකම්. එහෙමයි. අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි ඊට පස්සේ. සමහරට ඒලාට කවුරුහරි ඇවිල්ලා කතා කරත් එimhe එයාටත් අපි උත්තර දෙන්නේ වෙන විදිහකට. ඉන්නේ හිත අභ්‍යන්තරේ තියෙන වෙන එකක් නේ. දැන් මේක හරියට තියෙනවා මේ මාධ්‍ය පරිහරණය කිරීම නිසා. දැන් මගේ යාළුවෙක් දවසක් කියනවා මම ගිහි යාළුවෙක් මේ දේශපාලනය කරන කෙනෙක් ටීවී එකට කෙල ගැහුවලු. ප්‍රවෘත්ති බලලා. එහෙමයි ස්වාමී. ප්‍රවෘත්ති බලද්දී යාගේ දේශ කොච්චර ඇවිස්සෙන්නේ නැද්ද ටීවී එකකට කෙල ගහන තරම්. ටීවී එකේ මිනිස්සු නැහැ නේ කවුරුත්. නිකම් මේ යන්ත්‍රයක් නේක. ආපු කේන්දරේ ටීවී එකට කෙල ගැහුවලු. ඒතර යාර ඒ කනට වැටිච්ච දෙයක් මුල් කරන කොච්චර දේශය ඔස්සේ ගත්තද? එහෙමයි ස්වාමී. එතකොට ඒවා අපිට අර දැනගත්තොත් මෙන්න මෙහෙමයි ඔක වෙන්නේ කියලා ටික පහසු එක ප්‍රාණ කරගන්න. සම්පූර්ණ අන්ධ වෙලා වැහිලා යනවට වඩා එහෙමයි. අපිට දැන් කලින් විච්ච දෙයක් නේ අපි දැන් කතා කරේ ඒකනේ. Tamanට අවඩක් කරපු දෙයක් ගැන මතක් වෙද්දි අයියෝ ඔක පරණ එකක්. දැන් ඔක ගැන කල්පනා කරලා වැඩක් නැහැ. වෙලා ඉවරයි. ඒක සම්පූර්ණ වෙලා ඉවරයි කියලා අපිට මතක් වුණොත් දේශික ජය ගන්න. එහෙමයි. නැත්තම් මං කියන අපේ අභ්‍යන්තරික සජීවීකරණය වෙනවා. මේ දැන් වෙච්ච එකකට තමයි කල්පනා කරන්නේ. හිතගෙනම අමුතු දෙන්නේ මහන්තය. අපි දැන් මෙහෙම හිටියට පරණ දේවල් බලන්න මේ දැන් වෙනවා වගේ සජීවී වෙන්නවනේ අපිට. එහෙමයි. නේද? සජීවී හරියට මේ දැන් වෙනවා වගේ මේ අදෙයිය වුණා වගේ හිතට දෙනවනේ. ඉතින් බුදුනාත් මේ දේශනා කරන්නේ එහෙම අපිට ක්‍රෝධයක් වෛරයක් හට ගන්න පුළුවන් කියලා විච්ච දෙයක් ගැන කලින් කෙනෙක් කියපු දෙයක් අපිට කරපු දෙයක් කරපු අලාභයක්. එතකොට ඒවා දැන් මේවා දැනගෙන හිටියොත් අපිට පුළුවන් අයියෝ පරණ දේවල් නේ මම අතහැරලා දාන්න. එහෙමයි ස්වාමී. දේශීයනේ අතීතං නිරුද්ධං විපරිණතං කියලා අතීතය කියන්නේ නිරුද්ධ වෙලා ගිය දෙයක්. ඉවරයි දැන් ඒක අවසන් වෙලා තියෙන්නේ. කියලා අපිට හිත හදාගන්න පුළුවන් එතකොට. එහෙමයි. එතකොට එහෙම දැනගත්තේ නැත්නම් මේ ඇක්සලට යට වෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් දේශනා කරනවා දැන් අපට අනර්ථයක් කරනවා නම් කෙනෙක් මේක වර්තමාන සම්බන්ධයි. අරක අතීත සම්බන්ධයි. දැන් කෙනෙක් අපට නිඳා කරනවා කියලා ආරංචි වෙනවා. ඒක අහන්න ලැබෙනවා. දැන් කවුරු හරි අපට අවඩක් කරනවා. වර්තමාන සම්බන්ධයෙන් කෙනෙක් ගැමට වෛරයක් ද්වේෂයක් කර ගන්න පුළුවන්. ඒතර ඒක ඒ විදිහම දැනගත්තොත් අපිට ලාභයක්. ඒතර සිහි පිටනවා දැන් මේ වෙන්නේ මෙහෙම එකක් ස්ථාභ්‍යන්තරය කියලා. එහෙමයි ස්වාමී. ඔය දෙවෙනි ආකාරය. ඊට භාග්‍යවතුන් දේශනා කරනවා සමහර විට අපිට මේ අතීතෙකුත් නෙවෙයි දැන් වෙන්නෙත් නැහැ තව වෙලත් නැහැ. වෙලත් නැති දේ සම්බන්ධයෙන් අපිට තරහක් වෛරයක් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා මෙහෙම දෙයක් කරන්න පුළුවන්. එහෙම ඒකට මේක ප්‍රායෝගික සිද්ධ වෙන දෙයක්. අපි හිතමුකෝ නිතර කවුරු හරි දැන් ඔන්න අපේ ගෙදරකට යනවා. Taman හිතනවා මේ මිනිස්සයා මොකක් හරි කරයි. සැකයක් එන්න පුළුවන්. බොහෝට මිනිස්සු සැකේ මුල් කරගෙන හරියට කේන්ති ඇති කරගන්නවා. එහෙමයි. වෛර කරනවා. නිකන් නෙවෙයි ඔය එන්නේ. හොඳකට නෙවෙයි ඔය එන්නේ කියලා අර ද්වේෂයක් ඇති කරගන්නවා. ඉතින් නොවිච්ච අනාගතේ පැමිණිච්ච නැති අනාගතේ නොවිච්ච දෙයක් සම්බන්ධ වුණොත් මට අනර්ථයක් කරන්න පුළුවන් අවඩක් කරන්න පුළුවන් කියලා වෛරයක් ක්‍රෝධයක් හට ගන්න පුළුවන් කියනවා. එහෙමයි. එතකොට අපි වගේ හිත පරිස්සම් කරගන්න දැන් මේක මේ අපි හිතමු කෙනෙක් දැන් පාප මිත්‍රයෙක් අපේට ඇසුරට ලං වෙනවා කියලා. Taman එයා ගැන කල්පනා කරලා ගැටලුවක් නැහැ. නුවණ මෙහෙवला. මෙයා ඇසුර කරොත් මට මෙහෙම වෙන්න පුළුවන්. ඒක නුවණක්කාරකම. එහෙමයි ස්වාමී. නේද? ඒක නුවණක්කාරකම. හැබැයි ඒක මුල් කරන ද්වේෂයක් හටගත්තොත් ඒක තමයි අලාභය. ඒ මනසගෙන වෛරයක් තරහක් ඇති කරගත්තොත් ඒක අලාභයක්. එහෙමයි. නුවණ පාවිච්චි කරනවා කියන එක සිද්ධ වෙන්න ඕනේ. නේද? නමුත් අපි කොයි වෙලාවකවත් තරහට පැමිණෙන්න තරහට පැමිණුත් අපරාධي Tamanට කියන අලාභයක්. එහෙමයි ස්වාමීනි. පළවෙනි අලාභය Tamanට ඒකේ. එහෙයි. අපරාධිනේ. ඒ කියන්නේ අපිට බාහිර පුජ්‍යල මොන වගේ කෙනෙක් වුණත් බාහිර සිද්ධිය මොන වගේ එකක් වුණත් අපේ හිත ආරක්ෂා කරගන්න මේ දක්ෂ වෙන්න ඕනේ. දැන් මයිලෝ සූත්‍ර දේශනා රහසියක් තියෙනවා මේ ගැන. රෝධේ ප්‍රහාණය කිරීම ගැන වදාළ ඒවා. එහෙමයි. ඒතර ඒ භාගතන සිච්චන අනුකම්පාව තිබුණා තියෙනවා අපි ගැන මේක ප්‍රහාණය කරන්න බැරි වුණොත් ලොකු අනතුරක් මහත්තයා. දුගතිගාමි වෙනවනේ ඒකෙන් ප්‍රශ්න කියන්නේ. එක්ක නිරේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ. ඒතර උන්වහන්සේ ලොකු අනුකම්පාවක් තිබුණා. මොකද ඔය සියල්ල දැකලානේ දේශනා කරන්න භාගිතුනාසේ. උන්වහන්සේ දන්නවා මේ එක චූටි අකුසල නිසා කොච්චර කාලයක් අපිට ඉඳවන්න වෙනවද කියලා. ඒ තුන්කල් දක්නා නුවණක් භාගිතුනාසේ තිබුණා. මේ කෙලෙස් වල ස්වභාවය ගැන උන්වහන්සේට ලොකු නුවණක් තිබුණා. ලෝකයේ ස්වභාවය ගැන ලොකු ප්‍රඥාවක් උන්වහන්සේට අප්‍රමාණ ප්‍රඥාවක් තිබුණා. ප්‍රමාණ දැක්මක් තිබ්බා.
ඉතින් ඒක අපිට අපිට ඩිංගක් කරන්නේ වැටහෙන්නේ සෝඳක් කර දැනෙන්නේ මේ සූත්‍ර දේශන ඇසුරු කරන්නේ. එහෙම. ස්වාමීනි මෙතරම් මනෝවිද්‍යාවක් හිත විග්‍රහ කරන ඒක සාත්‍රුන් වහන්සේගේ ධර්මය නිසා අපිට කොච්චර ලාභයක්ද. එහෙමයි. එන්නේ. මේක මේ අර අතපොත ගාව හතර රුපියල් නෙවෙයි මහත්තයා. එහෙමයි. දැන් මනෝවිද්‍යාවත් කාලයක් තිස්සේ ඔක සංවර්ධන වෙච්ච එකක් නේ. කාලෙන් කාලට එක එක්කෙනා විශ්ව පෝෂණය කරන්නේ. දැන් මේ ධර්මයේ කවුරුත් පෝෂණය කරේ නැහැ මහත්තයා. බුදුන් වහන්සේගෙන් පස්සේ කිසිම කෙනෙක් පෝෂණය කරේ නැහැ. පෝෂණය කිරීමක් උනානේ යම් තැනක සමහර රටවල එහෙම වෙලා තියෙනවා. ඇතැම් රටවල මේ අර ආචාර්යවාද ආචාර්ය මත එකතු වුණා මේ ධර්මයට. එහෙමයි. එතකොට එතනින් පිරිසුදු ධර්මයේ කෙලසිලා යනවා. එහෙයි. අපරිසිදු වෙනවා. එතන මේ නියම ධර්මයේ තියෙන ශක්තිය බලය එතන නැහැ. ඇයි මේ පෞද්ගලික මත එකතු වුණාම. දැන් අපි දන්න ලෝකයේ තියෙන අනිත් හැම විෂයක්ම සංවර්ධනය වුණා කාලයක් තිස්සේ. එහෙමයි ස්වාමීනි. කාලයක් තිස්සේ සංවර්ධනය වුණා. නොඑක් මතවාද ඉදිරිපත් වෙනවා, එකක් අනලුතෙන් එකතු වෙනවා, ආයෙක අයින් වෙනවා. එතකොට එහෙම අර මේ නොයේ පසු කාලීන පුජ්‍යල එකට යම් යම් දේවල් එකතු කරලා තමයි ඒක සංවර්ධනය කරලා ගන්න. විශේෂයක් ඇටියට. ධර්මයේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. වුණොත් එතන ඉවරයි ධර්මයේ කතාව. එහෙමයි. බුදුන් වහන්සේ දේශනා කළා ධර්මයේ ගුණයක් මහත්තයා ස්වාක්ඛාතෝ. ස්වාක්ඛාතයි කියලා කියන්නේ මනාවකට දේශනා කරලා තියෙන. ඒ කාටවත් අඩු පුරවන්න නැහැ. එහෙමයි. ගුණ පූර්ණ කරන්න මොකුත් නැහැ. එහෙයි. ස්වාක්ඛාතයි කියන්නේ නිසා. සඳුන් අරටු වැනි රන් වැනි උපමා නැහැ නේද? උපමා නැහැ මහත්තයෝ. මනාවකට දේශනා කරලා තියෙන්නේ. එහෙයි. කිසිම කෙනෙකුට ඇඟිල්ලක් ගන්න තැනක් ඉතුරු කරලා නැහැ උන්වහන්සේ. එහෙමයි. කියන අනෝනම් අනදිකම් කියනවා මේ. වැඩිත් නැහැ අඩුත් නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. පරිපූර්ණ වශයෙන් දේශනා කරලා තියෙනවා. අවශ්‍ය ටික හරියටම දේශනා කරලා තියෙනවා. ස්වාක්ඛාතයි අපිට හිත පහදව ගන්න පුළුවන් මේක සංවර්ධන වෙන්න අවශ්‍ය නැහැ. කවුරුත් අත තියන්න ඕන දෙයක් නෙමෙයි ධර්මය කියලා කියන්නේ. ධර්ම ස්වාමී තථාගතයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. එහෙමයි. එතකොට අපිට මේ ශ්‍රද්ධාව තිබ්බොත් විශාල පිනක් රැස් වෙනවා ඒකේ. විශාල පිනක් රැස් වෙනවා. එහෙමයි. එතකොට ඔන්න නතක තියාගන්න තමන් සම්බන්ධයෙන් තමන්ට අනර්ථයක් කළා කියලා තමන්ට ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්, වෛරයක් හට ගන්න පුළුවන්. අතීත දෙයක් සම්බන්ධයෙන්. ඊළඟට වර්තමාන වෙන දෙයක් සම්බන්ධයෙන් අපිට ඇති වෙන්න පුළුවන්. විච්ච නැති නොපැමිණිච්ච අනාගතේ මට මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා තරහක් ඇති වෙන්න පුළුවන් තමන්ට. එහෙමයි. ඒකට ඔය තුන් අවස්ථාවෙදීම හිත බේර ගන්න ඕනේ තමයි. ස්වාමීනි දැන් නුවණින් කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කරගන්න දැන් අර මේ හැම අවස්ථාවකම Tamanට අනතුරක් පැමිණේ කියන අදහස මුලට එනවනේ ස්වාමීනි. එතකොට මේ ඒ ඇසුරෙන් කෙනෙක් එක්ක තරහ වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් නමුත් අපි අනතුර හඳුනාගෙන තරහ නොවේ ඉන්න හිත හදාගන්න. ඔව් ඇත්තටම කිව්වොත් මහත්තයා ඔක ද්වේෂයෙන් හිත වළක්ව ගත්තොත් තමයි නුවණ පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමයි. ඔක ද්වේෂයෙන් අපි අන්ධ වෙනවනේ බුදුන් දේශනා කරන්නේ. අන්ධ වෙලා යනවා කියලා. එහෙයි ස්වාමී. ඒතර කුද්දු වත්තන්න ජානාති. කුද්දු වත්තන්න පස්සති. අර්ථය දන්නේ දකින්නේ ක්‍රෝධයෙන් යට වෙච්ච කෙනා. එතකොට අපි දුන් කෙනෙක්ගෙන් අපිට දැන් අවඩක් වෙන්න ලැහැත්තිද? මේ ප්‍රායෝගික සිද්ධිනේ. එහෙමයි. කෙනෙක් අපිට මොකක් හරි අවඩක් කරන්න ලැහැත්ති. ඒතර අපි ආ සම්බන්ධයෙන් දේශයක් ඇති කරගත්තට පස්සේ අපිට නියම විසඳුම ගන්න වෙන්නේ නැහැ ඒකට. එහෙම තමයි ඒතර ආරවල ලොකු වෙලා දික්කැස්සලා නොසිතන අර්බුද වලට මුහුණ පාන්න වෙන්නේ මහත් එහෙම උනා. හැබැයි අපිට නුවණ පිහිටියොත් ඒ වෙලාවට ක්‍රෝධය ඇති කරගන්න නැතුව සිහිය පිහිට ගත්තොත් ගන්න ඕන ඇක්ෂන් එක අපිට තීරණය කරන්න පුළුවන් හරියටම. අරුබුදයක් හට නොගන්න ආකාරයකට. එහෙමයි. කලබල වුණොත් ද්වේෂයෙන් යට වෙලා කලබල වුණොත් ප්‍රශ්න විසඳ ගන්න වෙන්නේ නැහැ මහත්තයා. ප්‍රශ්න වැඩි කර ගන්නවා තව. එතකොට අපිට සිහිය පිහිට ගන්න පුළුවන් ද්වේෂයෙන් හිත වලක ගත්තොත් අපිට නුවණක්කාර විදියට නුවණ මෙහෙවල හරි තීරණයක් අරගෙන ඒ අරුබුදෙන් ගැලවෙන්න පුළුවන්. සමහර විට අපි දැන් ඒ විදිහට මහාලකට දේශය ඇති කරගත්තට ඒ කිනත් එක්කම අපි හොඳින් කතා කරොත් අපිට ඒ කතාව එතන ඉවරයි. එහෙමයි. අපිම හිත ඇතුලේ අරුබුදයක් හදාගෙන ඉන්නවට වඩා නේද? අපි සමහරට මේක මනස්ගතයක් බලද්දි මහත්තයා. එහෙම හරියට වෙනවා. දැන් වයසකට හරියට ඔක වෙනවනේ. එහෙමයි. එතන අර මිනිසුන්ගේ තියෙන මනස්ගත හදාගන්න ස්වභාවය. hina වුන්නේ නැද්ද? අනේ මට hina වුන්නේ නැහැ. ඔන්න කල්පනා කරලා තමන්ගේ ඇතුලේ දේශයක් කැඩෙනවා. මාත් එක තරහ ඇති. අරය මෙහෙම කියන්නේ නැති. කවුරුද කීප දෙයක් අහලා වෙන්නේ නැති. මනස්ගතයක් හදාගන්න ඕනේ. එහෙමයි. එතකොට මේ සමහරට ඒ කෙනාම ගිහිල්ලා තරහක් ඇති වෙච්ච කෙනත් එක්ක කතා කරොත් එහෙම එයාගේ හිත එහෙම දෙයක් නැහැ බලද්දි. තමන් හිතට නිදහස් එයාගේ හිතට නිදහස් බේරුණා. ස්වාමීනි බොහෝ වෙලාවට හරියට අපරාධ හිතවම පටල ගන්න අවස්ථා ඇත්තටම කෙලස ගන්නවා. අපි කියන්නේ නැටපා ගන්නවා කියලා. හරියට වෙනවා. ඊට පස්සේ නැගිට ගන්න බැරුව ඉන්නේ අන්තිමට. එහෙමයි. එතකොට වටින් යට ගොර ඉන්නවා. නේද? එහෙමයි. ඒ නිසා මේ සිහිය පිටියොත් මේ අපිට විශේෂයෙන් ක්‍රෝධයෙන් හිත බේරගත්තොත් නුවණ පාවිච්චි කරන අවස්ථාව ලැබෙනවා. මම මේලා මොකද කරන්න ඕන? මම මේලා ගන්න ඕන තීරණය මොකක්ද? මොකද තමයි හිත සිහියෙන් ඉන්නේ. එහෙමයි. ක්‍රෝධයෙන් යට වෙලා නැහැ නේ. අකුසලෙන් යට වෙලා නැහැ. හැබැයි අකුසලෙන් යට වුණොත් හරි අලාභයක්. ඉතින්
පොඩි කාලේ දෙමාපියෝ දරුවන්ට මේ පුරුදු කරන්න ඕන මහත්තයා. එහෙමයි. අපේ තරුණ කාලෙත් අපිට මතක් වෙනවා ඇතැම්මට කොල්ලොත් එක්ක ගිහිල්ලා ඔය පොඩි සංසාරවල ඉච්ච අවස්ථාවල අපි ටිකක් හරියම් පාලනයක් ඇති කරගත්තද ඒකේ මිච්ච ලාභය දැන් තමයි තේරෙන්නේ. එහෙමයි ස්වාමීනි. සමහරට අපි වෙලා ඉක්මන් වුණා නම් කේන්තිට ඉඩ දුන්නා නම් තරහට ඉඩ දුන්නා නම් අපේ ගමන සම්පූර්ණ වෙනස් වෙලා එනවා. මොකද අපි දැක් කතා කරේ හිරේ ඊළඟ ඉන්න අයගේ ජීවිත බලද්දි සමහරට මේ හොඳ අහිංසක අය මහත්තයා. අහිංසක චරිත. කවදාවත් පොලිසියට ගිහිල්ලා නැහැ. කවදාවත් රණ්ඩුවක් කියලා නැති. එහෙම අයත් දැන් ජීවිතයක් දක්වා හිරේ ඉන්න අය ඉන්නවා. එහෙමයි. ශනිකව ඇතිවෙච්ච ද්වේෂය පාලනය කරගන්න බැරුව. එක්කෝ පාප මිත්‍රකයා අවසලා. එතකොට මේ අකුසලෙන් වළකිනවා කියන්නේ බුදුන් යහපත සැලසෙන්න මහත්තයා. එහෙමයි. මේ ජීවිතෙන් විතර නෙවෙයි සසරටම. එහෙයි. අපි හිතමු දැන් මේ ධර්මය අහලා අපි අදහසක් ඇති කරගෙන මම නම් කොහොම හරි කේන්ති ඇති කරගන්න නැතුව ඉන්නවා. ආවොත් මම කොහොම හරි ප්‍රහාණය කරනවා කියලා ඒ ගන්න උත්සාහය සසරට එකතු වෙනවා. එහෙමයි. ඒක අපිට ඊළඟ ජීවිතේ මෙච්චර අමාරු නෑ ඊළඟ ජීවිතේ ලේසි ඊට පස්සේ. එහෙයි. ඒ නිසා කුසල් දහම් වඩන්න අපි ගන්න වීරිය හිස් දෙයක් නෙවෙයි. ස්වාමීනි අපේ ස්වාමීන් වහන්සේ අර කලින් මතක් කළා වගේ දැන් කෙනෙක් කෙරෙහි අපි මනසෙන් දෙයක් හිතා ගන්නවා. හිනා වුණේ නැහැ, කතා කරේ නැහැ. ඉස්සර නම් එහෙම නෙමෙයි. ආදි වශයෙන් ස්වාමීනි අපි අපේ වෙලාවත් වෙන් කරගෙන මේ පුද්ගලයා ගැනත් මේ ප්‍රියමනාප නොවන හිතවිලි හිතා විතර්ක කර ඒ ගත කරන කාලය එතන මනස්ගත නේද? එහෙමයි. හිතින් හදාගන්න මනස්ගත. ඒක හරියට මිනිසුන්ට තියෙනවා. එහෙමයි. ඒක මම හිතන්නේ තියෙන බොළඳකමත් එක තමයි. නේද? බොළඳකමක් තමයි. ඒ මොකද අර තමයි මනස්ගත නේවා. තනියෙන් හිතනවා. ඕවර් තින්කින් එක. එහෙමයි. තනියෙන් හිතලා තමයි තීරණ වලට මාත් එක තරහ ඇති, අමනාපෙන් ඇති. දවෝ ඉස්ස ගානට ගැලපෙනවනේ මහත්තයා. අපි නෝ කෙනෙක් දැන් මාත් එක තරහින් ඇති කියලා හිත ඉඳලා ඒක න හම්බෙච්චම ඒක න අපිට hina වුන්නේ නැහැ. ඒක හම්බ සිදුවීමක්. ඔන්න අරක තව ටිකක් වැඩි වෙනවා ඊට පස්සේ. ස්වාමීනි අපේ නිවහල් භාවය අපේ ස්වාධීන භාවය සේරම විනාශ වෙලා යනවනේ කවුරු හරි කීප දෙනෙක්ින්ද ඒගොල්ලෝ ගැන හිත ඉන්න ගිහිල්ලා. ඒ බොළඳකමයි පටු හිතයි නේද? ඒ නිසා තමයි ඇත්තට මේ බොළඳකම් තියෙන අය පටු හිත තියෙන අය හරි පීඩාවෙන් ඉන්නවා මහත්තයා. එහෙමයි. එයා යන්න තැන පීඩාව විඳිනවා. හරි පුජ්‍යලත් ගැසුරු කරද්දක වෙනවනේ අපිට. අපිට හොඳ පොළුල් හිතක් තියෙන්න ඕනේ. ඒ බොළඳකම් නැති හිතක් තියෙන්න ඕනේ. එහෙම දෙයක් කිව්ව අතහැරලා දාලා ඉන්න. එහෙමයි. අදාළ නැහැනේ. නේද? කවුරු hina වුණාද නැද්ද කියන එක අපි ඉච්චර අදාළ කරගන්න ඕනේ නැහැ. එහෙමයි. කවුරු කතා කරාද නැද්ද ඒතර අපි බලන්න ඕනේ එහෙම. අපි hina වෙනවා ඒතර. අපි කතා කරනවා ගිහිල්ලා. එහෙමයි. නේද? ඒකනේ වෙන්න ඕනේ. ඒතර අපි හිතත් අපි දැයගත්ත වෙනවනේ. ස්වාමීනි හරි ප්‍රශ්නයක් නේ විමස ගන්න හිතෙනවා දැන්. hina වුණේ නැත්තම් hina වෙන්නේ මම එයා hina වුණොත් hina වෙන්නේ. කතා කරත් ඕන කතා කරන්න. එතකල් මම කතා කරන්නේ නැහැ කියලා. එහෙම අදහස් හරියට මිනිස්සු ඉතින් මාන්නක් කරගවනේ. එතනින්ම පීඩාව විඳිනවා මහත්තයා. එහෙම වුණා පීඩාව විඳිනවා. අපි තුන් කතා කරන්නේ නැති කෙනෙකුට මමත් කතා කරන්නේ නැහැ කියලා හිතාගත්තා කියලා ඒ වෙලාවෙ ඉඳලා පීඩාවෙන් ඉන්නේ. පහසෙන් නෙවෙයි. හැබැයි අපිට පුළුවන් නම් නිහතමානී වෙලා මේ අරයට ගිහිල්ලා අපි තට්ටුවක් දාලා හරි කතා කරන්න. කොහොමද? හොඳින් ඉන්නවද කියලා. Tamanට හරි සැහැල්ලුවක් ඒක. ඒ නිහතමානීකම, දේශ රහිත බව, මෙත්සිත හරි සැහැල්ලුවක් හිතට. හැබැයි අපි දැඩි වුණොත්, මාන්නක්කාර වුණොත් මේ තමන් එලට අපහසුවෙන් ඉන්නේ. එහෙම පීඩාව විඳින අය අනන්තත් ඉන්නවා. එහෙමයි. ඒ තමන් තියෙන දැඩි බව, මාන්නක්කාරකම, ඊට පස්සේ මනස්ගතතිය කල්පනා කරගෙන ඉන්න නිසා හරියට පීඩාව විඳිනවා. පීඩාව විතර නෙමෙයි මහත්තයා. අකුසල ඊට පස්සේ. එහෙමයි. කොච්චර අකුසල දැන් සමහර අය එහෙම නෙවෙයි. තමන් එහෙම මනස්ගතයක් හදාගෙන තව කෙනෙකුට කියනවා. හරියා මෙහෙමයි මාත් එක්ක දැන් තරහයි, අරයත් එක්ක තරහයි. ඒතර තව කී දෙනෙක් ඕක බෙදා ගන්නවද? එහෙමයි. ඊට පස්සේ බලද්දී පාපතරේ කියන තමන් පාපෙක පිළිట్లా තව කෙනෙක් එක්ක සමාදම් කරගන්නවා. බුදුනා දේශනා කරන පාපතර කියලා එයාට. පාපී කෙනා කියලා පාපී දෙයක් කරන හිතන කියන කෙනාට. එහෙමයි. ඒක තව කෙනෙක්ව ඒකට සමාදම් කරවද්දී ඒකට පාපතරය කියලා. අපි කියන්නේ පාපතරයි කියලා. ඒ තව කෙනෙක්ව සමාදම් කරන්න පාපතර කියලා කියන්නේ භාවිතනා. එතකොට මේ පරිස්සම් වෙන්න ඕනේ එහෙනම් අර මේව දැන් දැන හිටියොත් හරි මේ ද්වේෂය කියන්නේ අකුසලයක්. ද්වේෂය කියලා කියන්නේ තරහ කියලා කියන්නේ වෛරය කියලා කියන්නේ අපිට දුක් විපාක ලැබලා දෙන දෙයක්. එහෙමයි. මිනිස්සෙක් කියලා ඉන්න මම නිරේ ඇදගෙන යන්න පුළුවන් දෙයක්. මිනිස්සෙක් කියලා ඉන්න මම പ്രേත ලෝකයේ ගිහිල්ලා විපාක දෙන්න පුළුවන් කර්මයක් තමයි ද්වේෂය කියලා කියන්නේ. ක්‍රියාව. මනුස්ස ලෝකේ ඉන්න මම තිරිසන් ලෝකයේ ගිහිල්ලා උපද්දවන්න පුළුවන්. අකුසල. දැන් ඕක ඔය විදිහට හොඳට හිතට ගියා නම් මහත්තයා යම් කිසි බයක් ඇති වෙනවා අපිට අකුසලයට. ස්වාමීනි එතකොට අපිට ලෝකේ සතුරු නැහැ අපේ හිතේ ඇති වෙන වෛරය තරහ. බුදුනා දේශනා කරන මේ හිත තරම් හතුරෙක් තවත් නැහැ. එහෙමයි ස්වාමීනි. මේ හිත තමයි අපිට අනාත්මය සැලසන්නේ. මොකද මේ කවුරු මොනා කරත් වැඩන්නේ අපිට මෙතන ආරක්ෂාව තියෙනවා නම් හිත හරියට හැදිලා නේද? කවුරු මොනා කරන්නවත් වැඩක් නැහැ.
අපේ හිත හරියට තියෙනවනේ. එහෙමයි. හිත හරියට නැති හින්දානේ මේ ඔක්කොම දෝෂේ. එහෙමයි. ඔක්කොම හතුරා ඉන්නේ අභ්‍යන්තරේ. එහෙයි ස්වාමී. මෙයා හරියට අපිට මේ හිතයිසිව ඉන්නවනම් ලෝකේ මොනවුනත් වැඩක් නැහැ නේ. ඒ නිසා තමයි බෞද්ධ නාථ මෙච්චර මේ මනස ගැන තමන්ගේ අභ්‍යන්තරය ගැන ලොකු බරක් තියන්නේ. දේශනා කරන්නේ මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ඨ මනෝමය කියලා. එහෙමයි. ඒක පූර්වාංගම වෙන්නේ මනස. ශ්‍රේෂ්ඨ වෙන්නේ මනස. එතකොට ඒක ආරක්ෂා කරගත්තොත් සියල ජගත් වෙනවා. එහෙමයි. ස්වාමීන් එතකොට තව කරුණක් විමස ගන්න හිතෙනවා. අපි දැන් පුද්ගලයන් වශයෙන් හිතද්දී එකිනෙකා කෙරෙහි රූපයේ සුන්දරත්වය Tamanට සිදු කළ අඩුපාඩු ආදි වශයෙන් විතරකෙට එන්නේ නැතුව මේ මෙත්සිත මුදිතාව කරුණාව ඇති කරගන්න තියෙන. අපි ඉස්සරහට කතා කරමු මුදුනසෙන් විසඳුම් දීලා තියෙනවා. එහෙමයි. එහෙම හටගත්ත මොකද කරන්න කියලා. විසඳුම් දීපු අපි ඉස්සරහට කතා කරමු. දැන් අපි කතා කරා මේ Taman ගැන Tamanට අනර්ථයක් කළා දැන් කරනවා අනාගතේ කරයි කියලා. මොනේ කාරණා තුනක් ඒතර අවස්ථා තුනකදී අපිට ක්‍රෝධය වෛරය හට ගන්න පුළුවන්. ඊළඟට භාගතුනා දේශනා කරනවා අපිට ප්‍රියමනාපය ඉන්නවනේ. අපේ දරුවෝ, ඊට පස්සේ පවුලේ අය, යාළුවෝ එහෙම අය දැන් මේ කියන්නේ වයිට් බෝල් එක ගැන සම්පූර්ණයෙන්ම. තමන්ට අදාළ නැති එකක්. කොහොමද? ප්‍රියමනාප කෙනෙක් සම්බන්ධයෙන් මෙහෙ වෙන්න පුළුවන් කියනවා. එයාට අනර්ථයක් කළා කියලා. ඒ කියන්නේ තමන්ගේ යාළුවෙකුට මෙයාට අරයා මෙහෙම කරානේ කියලා අපට අදාළ නැති එකක් සම්බන්ධයෙන් අපිට ප්‍රියමනාපය ඇත්තද අපි දෙකෙන් අභ්‍යන්තර සම්බන්ධයෙන් බලද්දී කනෙක්ෂන් එකක් තියෙනවනේ. ඒක තමන්ට හිතවත් කෙනෙකුට කවුරු හරි අනර්ථයක් කළොත් අපි ඒකට අරයත් එක්ක කේන්ති ගන්නවා. මගේ යාළුවට මෙහෙම කරානේ, මගේ දරුවට මෙහෙම කිව්වනේ, මගේ ඥාතියට මෙහෙම කරානේ කියලා අනුන්ගේ දේ සම්බන්ධයෙන් අපි කේන්තියක් ගන්නවා. අතීතයට ගලපලා කළා කියලා. එතකොට බලන්න මේ අනුන් සම්බන්ධයෙන් මේ අපි දේශ ඇති කරගන්නේ. ඊට පස්සේ බුදුනා දේශනා කරනවා මේ තමන්ගේ හිතවත් කෙනෙකුට ඥාතියෙකුට මිත්‍රයෙකුට අනර්ථයක් කරනවා කියලා. දේශයක් ඇති කරන මේ පවුල් වල හරියට ඔක තියෙනවනේ. එහෙමයි. පවුලේ දුර ඥාතියෙකුට කවුරු හරි මොකක් කර කරලා තරහක් ඇති වුණොත් අපිත් තරහ වෙන අර මනුස්සයත් එක්ක. සමහර පවුල් සංස්ථාවන් තරහ ඊට පස්සේ අර මනුස්සයත් එක්ක. Taman විචාරට නෙවෙයි. හිතවත් කෙනෙකුට එහෙම දෙයක් වුණා කියලා ඒකට අපි ක්‍රෝධයක් වෛරයක් ඇති කරගන්නවා. ඊට පස්සේ බුදුනා දේශනා කරනවා අතීත සම්බන්ධයෙමුත් දැන් සම්බන්ධ දෙකයි. ඊළඟට දේශනා කරනවා තමන්ගේ ප්‍රේමනාප කෙනෙකුට හිතවත් කෙනෙකුට අනර්ථයක් කරන්න පුළුවන් කියලා. ආවල් පුජ්‍යලයෙන් අනුතරක් වෙන්න පුළුවන්. ආවල් පුජ්‍යල අපිට අනර්ථයක් කරන්න පුළුවන් කියලා අනාගතය සම්බන්ධයෙන් හිතවත් කෙනෙක් මුල් කරගෙන ක්‍රෝධයක් වෛරයක් හට ගන්න. මේකත් පරිසං වෙනවට තැනක්. එහෙමයි. මොකද අපිට හිතවත් කෙනෙකුට කවුරු හරි මොනා කරනට අපි අකමැතිනේ. එහෙසම්. එතකොටත් අපි හිත බේර ගන්න ඕනේ නේද? අපිට හැබැයි මෙහෙම හිතෙන්න බෑ. එතකොට මේ ඒ කියන්නේ සාධාරණ කාරණයක් වගේ මහත්තයා. සාධාරණ කරුණකදී දේශයක් ඇති වෙනවා කියන්නේ අසාධාරණට එරෙහිවීමක් නේ ඒක. එහෙමයි. තමන්ගේ ප්‍රේමනාප කෙනෙකුට කවුරු හරි දොස් කියනවා. අපි ඔකට කේන්ති අරන් විරුද්ධ වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට මේ මම මේ අසාධාරණට විරුද්ධව තමයි නැගී හිටියේ. නමුත් දේශයක් නම් ඇති කරගත්තේ මොකක් වෙනුවෙන් නැගී හිටියත් වැඩක් නැහැ. නේද? එහෙමයි. මොනවා වෙනුවෙන් නැගී හිටියත් වැඩක් නැහැ. දේශයක් නම් හිතේ අභ්‍යන්තර තියෙන්නේ. බුදුනා දේශනා කරන්නේ නම් ප්‍රියමනාප කෙනෙකුට අනර්ථයක් කළා දැන් කරනවා අනර්ථයක් කරાવી කියලා ওই අවස්ථා තුනේම අපිට ක්‍රෝධයක් වෛරයක් හට ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ බුදුනා දේශනා කරන මහත්තයා තමන්ට අප්‍රිය අමනාප කෙනෙකුට දැන් තමන්ට ඉන්න තරහකාරයෙක්. දැන් අපිට X කියලා ඉන්න අපිට තරහකාරයෙක්. එයාට උදව්වක් කරනවායි. අපි තරහ වෙනකොට සුවයි එක්කත්. ඇයි X එක්ක අපි තරහිනේ. තරහ මිනිස්සෙකුට කරේ උදව්වක් කරොත් ඒ උදව්වක් කරපු කෙනා සම්බන්ධයෙන් අපිට අමනාපයක් හට ගන්නවා. එහෙමයි. ඒ තරහකාරයාට උදව්වක් කරා කියලා. තරහකාරයට මොන හරි දුන්නා කියලා මේ පවුල් වල හරියට තියෙනවා. එහෙමයි. අපි තරහකාරයට කවුරු උදව්වක් කරත් ඒක උදව් කරපු මොනසෙත් එක්ක අපි අමනාපය හදාගන්නවා. ඒ මොනස බලන්න අර මොනස උදව් කරලා මෙහෙම කරලානේ කියලා. එතකොට එහෙනම් Taman තරහකාරයෙක් එක්ක අප්‍රිය අමනාප කෙනෙකුට කවුරු හරි යහපතක් කරොත් ඒත් අපේ හිතේ දේශය තියෙන්න පුළුවන්. බලන්න මේ විග්‍රහ කරලා පෙන්නන හැටි. එහෙසම්. ඊට පස්සේ දැන් වර්තමානයේ මොකක් හරි කරනවනම් යහපතක් අපේ තරහකාරයට එතකොටත් ඒක Tamanට තියෙන්න පුළුවන්. මේ අනුන්ගේ දේවල් සම්බන්ධයෙන් කියන්නේ. පළවෙනි තුන කියේ Taman සම්බන්ධයෙන්. එහෙමයි. දෙවෙනි එක ප්‍රියමනාප කෙනෙක් සම්බන්ධයෙන්. තුන්වෙනි අවස්ථාව තුන කියන්නේ අප්‍රිය අමනාප කෙනෙක් සම්බන්ධයෙන්. Tamanගේ කෙනෙක්. එතකොට බුදුනා දේශනා කරන Tamanට අප්‍රිය අමනාප කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් කියලා. යහපතක් කරයි කියලා දැන් මේ අවස්ථාවල තමයි කේලම් එහෙම කියන්නේ මිනිස්සු ගිහිල්ලා. අපි තුම මොකද දෙන්න දරුවෝ රැකියාවක් හොයලා දෙන්න හදන කවුරු හරි. එහෙමයි. එතකොට එක්ක දැන් මගුල් තුලාවල් දෙක හරියට එනවනේ. දැන් මොකක් හරි කතා කරලා දැන් දෙන්නේ මගුලක් කිරෙන්න හදනකොට ඔන්න ගිහිල්ලා කේලම් කියනවානේ. නේද? කොහොම හරි විඳවනවා. කොහොම හරි නැති අඩුපාඩු කියනවා. නැති දොස් කියනවා. මිනිස්සු මෙහෙමයි මේවා මේ
වෘත්තීය මේ විදියට කරන අය ඉන්නවනේ. ඒගොල්ලෝ අපි කතා කරේ අර මේ කේලම ගැන. එහෙමයි. වග්ගා රාමෝ වග්ග රතෝ වග්ග නන්දි. ඒකේ නියැලිලා ඉන්නේ. ඒගොල්ලෝකින් සතුටු වෙනවා බිඳවලා. ඒක මේ නිසා වෙන්න පුළුවන්. මොකද අප්‍රිය අමනාප කෙනෙකුට යහපතක් කරනකොට කවුරු හරි ඒකට අකුල් එල්ලනවා. ඒකට අකුල් රැකියාවක් ලැබෙන ලස්සන ඒක නැති කරනවා. ඒතර තමන් අප්‍රියමනාප තරහකාරයෙකුට යහපතක් වෙනවට කැමති නෑ තමන්. හිතේ ස්වභාවයක් මේ. ස්වාමීනි හරි පුදුමයි මේ හිත මේ තමන්ට අප්‍රියමනාප කෙනා පරාජය වෙනවටමයි. අන්න ඒකෙන් තමයි සතුටු වෙන්නේ ඊට පස්සේ. එහෙමයි ස්වාමී. ඔව්නේ. ඒ කියන්නේ අනිත් අප්‍රියමනාප කෙනෙක් නම් තමන්ට එයාට අවඩක් වෙනවා නම් තමන් සතුටු ඊට පස්සේ. තමන් හිත සතුටු වෙනවා ඒකේ. එහෙමයි. ඒකට බලන්න මේ දැන් මේ විදිහට මේ බෙදලා දක්වද්දි තමයි තේරෙන්නේ මේ මෙහිම අවස්ථාවල අපිට මේව හට ගන්නවනේ කියලා. නැත්තම් කොනප්පුටක් බේරගන්න බෑනේ මේ වගේ. එහෙමයි. මේ ධර්මයේ දැනගෙන කොච්චර ලාභයක්ද. ඒකට එන ඔය තුන් ආකාරයකට තමන් සම්බන්ධ තුන් ආකාරය අප්‍රිය අමනාප කෙනෙක් සම්බන්ධ තුන් ආකාරයකුයි ප්‍රේමනාප කෙනෙක් සම්බන්ධ තුන් ආකාරයේ ආකාර අවස්ථා 9කදී ඔය විදිහට අපිට කෙනෙක් ගැන වෛරයක් හොදයක් ඇති වෙන්න පුළුවන් කියනවා. ඔක විග්‍රහ කරලා ගත්තම තමයි පැහැදිලි වෙන්නේ. මම මේ මොකද හිර වෙලා ඉන්නේ කියලා. නේද? ඊට පස්සේ භාග්‍යවතුන් දේශනා කරනවා මහත්තයා ආඝාතයක් ඇති වුණාම තරහක් වෛරයක් ඇති වුණාම ඒක ප්‍රහාණය කරන විදි. එතකොට බුදුනස් පළවෙනි කියනවා මේ මෛත්‍රී වඩලා කෙනෙක් සම්බන්ධව ආවට පස්සේ අපිට මේ තියෙනවා යස්මින් බිකේ පුද්ගලේ ආඝාතෝ ජහයේති. යම් තරහක් වෛරයක් හටගත්තොත් පුද්ගලෙක් ගැන මෙත්තා තස්මින් පුද්ගලේ භාවිතබ්බා කියන මහන්නේ මේ පුද්ගලයාට මෛත්‍රී වඩන්න කියන වෙලාවට. අනේ මේ කෙනා වෛර නැත් එක්ක ඉත්තා තරහ නැත් එක්ක ඉත්තා ඊර්ෂ්‍යා නැත් එක්ක ඉත්තා දුක් පීඩා නැත් එක්ක ඉත්තා සෝසේ ජීවත් වෙත්තා කියලා අර මෛත්‍රී සිතක් කියලා කියන ඇත්තට මේ හිතවත්කමක් හිතවත් භාවයක් අපි හිතේ වඩා ගන්න මෛත්‍රී වඩනවා. එතකොට එහෙම අපට අර දුරු කරන්න පුළුවන් කියනවා. එතකොට ආපු තරහ දුර වෙලා යනවා. දුර වෙලා යනවා. මේක දැන් විතක්ක සංඨාන කියන සූත්‍රයේ තියෙනවා මහත්තයා අපි හිතේ අකුසලයක් එද්දි වෙන කුසලයකින් කියනවා අඤ්ඤන් නිමිත්තම් මානසිකාතබ්බා කුසල උපසංහිතා. වෙන නිමිත්තක් සිහි කරන්න කියන කුසල සහගත එකක්. මේ විසඳුමක්. දැන් මෙතන කියන්නේ විසඳුම. ඒ කියන්නේ අපිට අකුසලයක් ආවට පස්සේ ඒක ජය ගන්න පුළුවන් තව කුසලයක් සිහිපත් කිරීම. තව කුසලයක පිළිටලා. ඒතර අපිට වෛරයක් තරහක් එද්දී අපිට පුළුවන් එක කුසලයක් තමයි මෛත්‍රී සිත කියලා කියන්නේ. අපිට මේ මෙහෙම කරා කියලා එක දිගට එනවනේ ගලාගෙන. අපි ඒකට ඒක පැත්තක දාලා මෛත්‍රී වඩන්න ගන්නවා. අනේ මේක නා සූපත් වෙත්වා කියලා මෙත් සිතක් ඇති කර ගන්නවා හිතේ. ආරක තුනේලා යනවා එතකොට. එහෙමයි. මේ ප්‍රායෝගිකව ජය ගන්න පුළුවන් ක්‍රමය ඉතින් මේ. නේද? එතකොට වෙනත් කුසලයකින් සිහි කරලා අපිට මේක ජය ගන්න පුළුවන් කියනවා. ඊට පස්සේ කරුණාවඩලා අනේ දුක්ඛෙත්වා නිරෝගීත්වා අනේ සුවසේ ඉඳිත්වා කියලා මේක අමාරුන් හරි කරගත්තොත් විශාල ජයග්‍රහණයක් ලබා ගන්න වෙනවා මහත්තයා. එහෙමයි. මොකද බුදුන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරන මහණනි මේ එක පුජ්‍යලයකට මෛත්‍රී වැඩුවොත් මහත්ඵලයි කියනවා. එහෙමයි. මහන්නේ සීල සත්‍යයන් කිරේ මෙත් සිත පවතරද්දි කවර කතාවද කියලා අහනවා. බලනවාද ඉතින් කරන්නේ. එහෙමයි. එක පුජ්‍යල දැන් පුළුවන් දැන් කෙනෙක් ගැන තරහක් ඇද්ද අපිට ඒ කෙනා සම්බන්ධව විතරක් මෛත්‍රී වඩන්න පුළුවන්. කියන මහන්නේ එහෙම කළත් මහත්ඵලයි කියනවා. සීල සත්‍යයන්ට අපි මෙත් සිත වැඩිම ගැන කවර කතාවද කියලා අහනවා. ඒක ආනිසංසය කියන්නේ. මෛත්‍රියෙන් එච්චර පිං සිද්ධ වෙනවා මහත්තයා. මොකද සාමාන්‍ය හිතක නිකං හිතක මෛත්‍රිය කට ගන්න නැහැ ලේසියකට. නේද? නිකං හිතක බොහෝ විට හටගන්නේ ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක්. ඕන හටගන්නේ ඉරිසියාවක්. සාමාන්‍ය හිතක ලක්ෂණ තමයි වෛරය, ක්‍රෝධය, ද්වේෂය. ඕවා තමයි හටගන්නේ. නිරායසෙන් හටගන්නේ. එතකොට මෙත් සිතක් කියන එකක් නිරායසෙන් හටගන්නේ නේද? ඒකට උත්සාහය දරන්න එපා තමයි. එතකොට බුදුන් දේශනා කරන්නේ මෛත්‍රී සිතිවිල්ලෙන් සිහි කරත් මහත්ඵලයි කියනවා. ඒ උදාර සැනසෙල්ලක් මහත්තයා ඒක ඇත්තට උදාර හිතක්. එහෙමයි ස්වාමිනේ. ඒ කියන්නේ සත්පුරුෂයෙක් උදාර හිතක් ඒ. මොකද මේ කෙලෙස් වලට ඉඩ දීලා නැහැ නේද උකට යා. එතකොට සාමාන්‍ය හිතක මෛත්‍රී සිතිවිලි හටගන්නේ නැහැ. ඉතින් මෛත්‍රී සිතිවිලි යම් හිතක උපදව ගන්න පුළුවන් නම් විශාල පිනක් රැස් වෙනවා. බුදුන් වහන්සේ මේ පින ගැන පෙන්වලා දෙන්න ලස්සන උපමා කියනවා. එහෙමයි ස්වාමී. කියන දවසක් මහණෙනි මේ දානි කන්දක් දෙනවට වඩා පින් සිද්ධ වෙනවා මේ සුළු වෙලාවක් මෛත්‍රී වැඩුවොත් එහෙම. එහෙමයි. ඒක මට මතකයි තියෙන මලක සුවඳ මිනි වෙලාවක්. මලක සුවඳ බලන්න අපි ලොකු වෙලාවක් කියන්නේ නැහැනේ. එවැනි සුළු වෙලාවක් මෛත්‍රී සිත වැඩුවොත් දානේ කන්දක් දුන්නට වඩා පින් සිද්ධ වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ උපමාව ගන්නෙ ආනිසංසයේ තරම පෙන්වන්න. එහෙයි. දානේ කන්දක් කියන එකට දෙන්න බෑ මත කන්දක් තරම් දානෙත් දෙන්න ලේසියිද? නේද? ඊට වඩා මහත්ඵලයි කියනවා මේ සූටි වෙලාවක් මෛත්‍රී වැඩුවා.
ස්වාමිනේ හරිය විස්මිතයි විමස ගන්න හිතෙනවා දැන්. මුළු මහත් ලෝකයක් විශ්වයක්ම සුවපත් වේවා කියන අදහස හිතේ දරා ගන්න මේ සුන්දර හිතක් එතකොට. එහෙමයි නේද? ඒ අපිට දැන් අදාහ ගන්න ඕනේ මේවා. බුදු වචනේනේ. බුදුන් වහන්සේ අරවගේ උපමාවක් ගන්නවා කියන්නේ එතකොට. දානි කන්දක් දෙනවට වඩා පින් සිද්ධ වෙනවා කියන. එහෙමයි. තව අවස්ථාවක දේශනා කරන මහණෙනි උදේ කාලේ මිනිස්සෙක් දන්සැල 100ක දානයක් දෙනවා. අපි දැන් හැලි ගානින් මනිනවනේ. මිනිස්සු හාල් සේරු ගානින් කියනවා, කල්දාරන් ගානින් කියනවා මෙච්චර බත් දුන්න අපි දන්සැලේ කියලා. ඒ වගේ කල්දාරන් 100ක දානයක් දෙනවා. දන්සැල 100ක්. දවල්ටත් දන්සැල 100ක දානයක් දෙනවා. හවසටත් දන්සැල 100ක දානයක් දෙනවා. දන්සැල 300යි මහත්තයා. බුදුන් දේශනා කරනවා මේ එළදෙනකගේ තනකොඩුවකින් කිරි ටිකක් දෝ ගන්න වෙලාව. එහෙමයි. එළදෙනක කිරි ටිකක් දෝ ගන්න පොඩි වෙලාවක් යන්නේ. එවැනි වෙලාවක් මෛත්‍රී සිත වැඩුවොත් දන්සැල 300 දානකට වඩා මහත්ඵලයි කියලා. එහෙමයි. ඒක බුදුන් වහන්සේ සසඳන්නේ මේක අනුසස් එච්චර තියෙනවා කියලා පෙන්නන්නේ. නැත්නම් කාටවත් පිළිගන්නවත් හිතෙන්නේ නැහැ නේ. එහෙමයි. පේන්නේ නැහැ මහත්තයා දැන්. දන්සැලි 400 300ක දානෙත් දුන්න ලෝකෙටම පේනවනේ. ලෝකෙට පේනවා, හිතට දැනෙනවා, ඇඟට දැනෙනවා. මහන්සි වෙනවා. දැන් මේක දැනෙන්නේ නැහැ නේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ කමන්නේ දවසක් අඩුව කිව්වොත්. ස්වාමිනේ අපි හැමදෙනාම ඉක්මනින්ම මෛත්‍රී සිතට පැමිණීලා වාසය කරන්නේ. බලන්න මේවා ඉතින් ශ්‍රද්ධාව තියෙන අය අදහගයි. එහෙමයි. දැන් අපිට දන්සැල 300ක දානයක් දෙන්න දවසක් නේ උදෙත් දෙනවා 100ක දානයක් දවල්ෙත් දෙනවා හවසක් දෙනවා මහා දානයක්. එහෙමයි. ඔකට ඔච්චර කාලෙම මහන්සි වෙනවා. නේද මාස ගණන් සමටකට ලැහැත් වෙන්න එපා. එහෙමයි. බුදුනාත් බලන්න ඒ වෙයි දාන්නෙත් පල්ලෙන් තියෙනවා සුළු වෙලාවක් මෛත්‍රී වැඩුවා. දවසක් මෛත්‍රී වැඩුවා කියොත් නම් ඒක කමන්නේ. ඉතා සුළු වෙලාවක් මෙසිත වැඩුවොත් දන්සැල 300 දානට වඩා මහත්ඵලයි කියනවා. එහෙනම් හිතන්න මේ මෛත්‍රී සිතිවිල්ලක කොච්චර පිනක් රැස් වෙනවද? එහෙමයි ස්වාමීනි. නේද? කොච්චර පිනක්ද? ඒක සද්ධා උපදව ගන්න ඕනේ. දැන් මේ විතර හොඳ අවස්ථාව. මොකද්ද මේ පොඩි හරි ගැටීමක් આવොත් තමයි හොඳ අවස්ථාවක් තියෙනවා මෛත්‍රී වඩන්න. එහෙමයි. නේද? කරුණාව වඩන්න. ඒතර ඒක උපකාරයන්නේ. අපිට මෙහෙම පිනෙකුත් රැස් වෙනවා. අකුසල ජය ගන්නත් අවස්ථාව ලැබෙනවා. එහෙමයි. ඉතින් බුදුන් දේශනා කළා ඊළඟට කරුණාව වඩලා පුළුවන්. දුක් වේවා, නිරෝගී වේවා. යාගේ දුකක් අකමැති වෙලා අපි. අනේ මනසට කරදරයක් වෙන්න එපා. එහෙම හිතලා අපිට අපේ තරහ දුරු කරන්න පුළුවන් කියනවා. ස්වාමීනි මේ ඕනම දුෂ්කර අවස්ථාවක අපිට බරපතලම හානියක් කළා වුණත් අපි කරුණාව වඩන්න අපිට උත්සාහ කරන්න පුළුවන් නිසා. ඒක මෙහෙමයි. ඇත්තටම ඕක දැන් කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ හිත ජය ගන්න අදහසක් තියෙන කෙනෙකුට විතරයි. එහෙමයි. එයාට මේක වැදගත් වෙනවා මහත්තයා. මේ තරහ දුරු කරන්න හිතෙන්නේ මේක ඒ ගැන වාක්‍යමක් ගත්ත කෙනෙකුටනේ. මගේ හිතේ තියෙන රාග දේශ මන් දුරු කරන්න ඕනේ. කුසලයක් දිනු කරන්න ඕනේ කියලා අදහසක ඉන්න. එහෙන් පින් සිතිවිල්ලක ඉන්න. කුසලයකට කැමති කෙනෙකුට විතරයි මේක වැදගත් වෙන්නේ ඇත්තට. ස්වාමීනි ජාතක කතා ප්‍රවෘත්තියක් සිහිපත් කරගන්න අවසරයි. ස්වාමීනි අර වනාන්තරයේ වලක වැටලා ඉන්න පුරුෂයා මේ ගොඩගත්ත වඳුරාගේ හිසට ඒක තමයි බෝසත් ගුණ නේද? එහෙමයි. බලන්න දැන් මම කල්පනා කරද්දී වලක වැටිච්ච මිනිස්සෙක් වඳුරේකට ලේසි නෑනේ මිනිස්සෙක් කුසල ගන්නවා එක. එහෙමයි ස්වාමීනි. ඒකට එයා කොච්චර වෙලාවක ඔකට මහන්සි වෙන්නේ නැද්ද? හා ඒ කියන්නේ එයාට කලන්තය හැදිලා වැටෙන්න තරම් ගොඩට ආවට පස්සේ ඒකයි කියන්නේ එයා හාමත් වෙලා හෙම්බත් වෙලා කලන්තය හැදෙනකම් මහන්සිලා තියෙනවා රමසේ උඩට ගන්න. මහ විශාල පරිශ්‍රමයක් අන්ත ලොකු මහන්සියක් ගන්න එපා. වඳුරෙක් කියන්නේ පොඩි සතෙක් නේ තියෙන. යාට මිනිස්සෙක් කුසල ගන්න එක. එච්චර දුක් විඳලා මනුස්ස මහන්සියලා අර ගොඩට දැම්මට පස්සේ කොටිමද අපිටත් තියෙනවනේ අපි වකන්න යමකට වෙහෙසුන පස්සේ එහෙම අපි වැටෙනවනේ. එහෙමයි. හති අරිනවා. සම නිින්ද යන එතනම. ඒ වෙලාවේ මේ අනේ අර සතාට විච්ච මහන්සියට අර මනුස්සයාගේ ඔඩොක්කෙම නිින්ද ගියා. වඳුරට. එහෙමයි. ඊට පස්සේ හිටියේ සත්පුරුෂයෙක් නෙවෙයි එතන මනුස්සයා. දේවදත්ත මම හිතන්නේ එතන හිටියේ. එහෙමයි. ඉතින් මේ මනුස්සයා මොකද කරේ? ඇහැරෙන මට බඩගිනි. වඳුරගෙන් මස් කන්න තීරණය කරන්නේ. Tamanට අච්චර උපකාරයක් කරපු සතා ගල් ගෙඩියක් අරන් ගැහුවා. ඇහැට වැදුනේ. සතාට හැරිලා ඉක්මනට ගහට නැගගත්තා. බෝසත් ගුණ කියන මහත්තයා දැන් සාමාන්‍ය කෙනෙකුට නම් ඔය වගේ දෙයක් වුණාට පස්සේ උඹ ඕන දෙයක් කරගන්න කියලා යනවනේ. එහෙමයි. පැත්තවත් බලන්නේ නැහනේ. නේද? එහෙමයි. ආයෙ පැත්තව බලන්නේ නැහැ. තමන් යහපතක් කරන්න කියලා තමන්ට අවඩක් කරන්නේ. ආයෙ පැත්තවත් බලන්නේ නැහැ. නමුත් මේ සතා එක අතකින් අර ලේ බේර නැහැ වහගෙන මේ අනිත් අතින් ගහේ එල්ලි අර මස්සර කැලෙන් එල්ලීට යන පාරක එහෙමයි. ස්වාමීනි හරිය විස්මිතයි ඔබ වහන්සේන් තවත් විමස ගන්න එතන. අපි පොඩි කාලේ කතා ප්‍රවෘත්තියක් විදිහට මේ අහන්නේ. නමුත් මේ Tamanට එච්චර උවදුරක් කරලා තියද්දිත් මේ මිනිසයාට තවත්
අනර්ථයක් වෙන්න එපා කියලා හිතන හිත ඒක තමයි ගුණේ නේද? එහෙමයි ඒක තමයි ගුණේ. එතකොට ඒ ගුණ වලට මහත්ය අපිට සමහරට අපේ සමාජයෙන් අපිට ඒක නිසි ප්‍රතිචාර ලැබෙන්නේ නැති වෙයි. එහෙමයි. අපිට වර්ණාව ලැබෙන්නේ නැති වෙයි. ප්‍රශංසා ලැබෙන්නේ නැති. ඒකට කමක් නැහැ. මොකද මේ අර ගුණ වලට කරු කරන කාලය නෙවෙයි මහත්ය දැන්. එහෙමයි. සත්පුරුෂයන් ගුණ වලට කරු කරන්නේ. එතකොට මේක සත්පුරුෂය අඩුයි. එතකොට අපිට අපි එහෙම කරද්දී අපිට ප්‍රතිචාර අපිට වෙන එකක් වෙන්න පුළුවන්. ප්‍රතිචාර බලන්න හොඳ නැහැ අපි. ප්‍රතිචාර බැලුවොත් හරි පීඩාවක් විඳින්න තමයි. මම මෙච්චර හොඳ කරනයි මට මෙහෙ වෙන්නේ. මිනිස්සුන්ගේ අපිට හරියට අහන්න වෙනවනේ. එහෙමයි. එහෙම ප්‍රතිචාර හිතන්න හොඳ නැහැ. අයිය අපිට ප්‍රතිචාර ඕනේ නැත්තේ අපි කුසල් දහම් විශ්වාස කරලා නම් ඉන්නේ. නේද? කර්මයේ විශ්වාස කරනවා නම් මිනිස්සුන්ගේ ප්‍රතිචාර ගැන අපි හිතන්න හොඳ නැහැ. එහෙමයි සාම. මිනිස්සුන්ගේ ප්‍රතිචාර මොකක් වුණත් කවුනේ අපි කර්මඵල ගැන අපි විශ්වාස කරන්න ඕනේ. ඒ ප්‍රතිචාරය අපිට ලැබෙනවනේ කොහොමවත්. අනිවාර්යෙන් පිනක් සිද්ධ වෙන කුසලයක් න ะ. ඒ විශ්වාසය ප්‍රතින ඉතින් භාග්‍යවතුන් සීලන දේශනා කරනවා මේ කරුණාව වඩලා පුළුවන්. උපේක්ෂාවටපත් වෙලා පුළුවන් කියනවා. තව ආකාරයක් කියනවා අසති අමනසිකාරෝ. බැරිම නම් සිහි කරන්නේ නැතු වෙන කියනවා. අපිට එක දිගට මතක් වෙනවා අර මනසමට බැන්නා මෙහෙම කිව්වා. එක දිගට හිතට එද්දි වෙනස් එක ක්‍රමයක් කියනවා අසති අමනසිකාරා. සිහි කරන්නේ නැතුව මනසිකාර කරන්නේ නැතු වෙන කියනවා. තම පරිසංගෙන මන්නාව ගැන හිතන්නේ නැහැ. අන්නම් ඔය ගැන හිතන්නේ නැහැ කියලා. ඒ ගැන සිහි නොකර ඉන්න පරිසංගෙන කියනවා. ස්වාමීන් එතනත් කරුණක් විමස ගන්න අවසරයි දැන්. හොඳටම කෙනෙකුට බනිනවත් සාවෙත් මේ කෙනෙක් හොඳින් ඉවසලා ඉන්නවා තරහටපත් වෙන්නේ නැතුව. නමුත් ගෙදර ගිහිල්ලා දවස් දෙකක් අරගෙන සතියක් මාසයක් අරගෙන හිතලා ඇවිල්ලා ආය තරහක් ඉන්නවා. ඊවස් හොඳට ඉන්න මිනිස්සුන්ට දැන් අපි තුන් අදාළ කෙනා බැනුම් අහපු කෙනාට එච්චර ගානක් නැහැ. පස්සේ කෙනෙක් ගිහිල්ලා අවසනවා. ඔයාට මෙහෙම කිව්වනේ. අයියා මොඩෙක්කුනේ බලන්න ඔයාට කියන්න වටින්නේ නැහැනේ මෙහෙම. අර ඊට පස්සේ අහිංසක මිනිස්සුන්ට තායි දේශය තියෙනවානේ. එහෙමයි. එහෙම හරියට සිද්ධ වෙනවා මේ. බැනුම් අහපු මිනිස්සුන්ට ගුටි කාපු මිනිස්සුන්ට එක් ගානක් නැහැ. තව කෙනෙක් ගිහලා ඇවිස්සුවට පස්සේ අර කුසලයාගේ හට ගන්නවා. එහෙමයි. ස්වාමීන් අර ඔය අයිවා මොඩෙක්කුනේ. ඒ වගේ වාක්‍ය වලින් ගොඩක් ඇවිස්සෙන. ඇත්තටම ඒලාට දැනගන්න ඕනේ මේ නම් අසත්පුරුෂයෙක්මයි කියලා. එහෙමයි සාම. අපි හට නොගත්ත අකුසලයක් අපි තුල හට ගන්නව නම් ඒ අසත්පුරුෂයෙක් තමයි. කල්යාණ මිත්‍රෙක් වෙන්න බෑ. අනිවාර්යෙන් පාප මිත්‍රෙක්. එහෙමයි තමයි අපි අරුබුද වලට යොමු කරන්නේ. අපේ ජීවිතේ ප්‍රශ්නයක් වුණා නම් ගොඩක්කට පාප මිත්‍රෙක් පිටිපස්සේ ඉන්නවා මහත්තයා. එහෙමයි. කෙනෙක් බලන්න මද්ද්‍රව්‍යට යොමු වෙලා ඉන්නවා නම් පිටිපස්සෙන් ඉන්නවා එයාගේ පාප මිත්‍රෙක්. ඊට පස්සේ මොකක් හෝ අකුසලයකට එයා අබ්බැහි වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන් පාප මිත්‍රෙක් පිටිපස්සේ ඉන්නවා. ඔය හිරේ විලංගු වල ඉන්න මිනිස්සුත් එක්ක කතා කරලා බලද්දී පාප මිත්‍රෙක් පිටිපස්සේ ඉන්නවා මහත්තයා. එහෙමයි. පාප මිත්‍ර ආශ්‍රය එච්චර දරුණුයි. ඉතින් මුද්‍රණ දේශනා කළා හොඳ ක්‍රමයක්. දැන් මෛත්‍රිය වඩන්න බැරි නම් කරුණාව වඩන්න බැරි නම් උපේක්ෂාව වඩන්න බැරි නම් සිහි නොකර ඉන්න කියනවා. අපි තුන් අපිට තරහ එද්දී අපිට මෛත්‍රිය වඩා ගන්න බෑ. පරිස්සම්ගෙන කියනවා මම නම් ඔක සිහි කරන්නේ නැහැ. සිහි කරන්නේ හිතට එද්දී අතහැරලා දදා ඉන්නවා. එහෙමයි. අසති අමනසිකාරාපජිත. මේක මට මතකයි විතක්ක සන්තාන සූත්‍රයේ ලස්සන උපමාවක් තියෙනවා. අපි දකින්න අකමැති දෙයක් දැක්කම අපි අහක බලා ගන්නවනේ. ඒක ඇස්පියා ගන්නවා කියනවා. දැන් සමහරට ෆිල්ම් වලින්ම ඇද්දී අපිට බලන්න වැරදි ඇතිව තව ස්ටේ පියා ගන්නවනේ. ඒක අහක බලා ගන්නවා. අන්න ඒ වගේම අහන්නේ මේ අකුසලයක් එද්දී ප්‍රහාණය කරගන්න පුළුවන් එක විදියක් කියනවා. ඒක සිහි නොකර ඉන්න වග බලාගන්නේ. හොඳ අයියා තියෙනව නේද? සිහි නොකර හිතට එද්දී අතහැරලා දානවා. හිතට එද්දී හැබැයි පුළුවන් ඒක. කී පොතා කරද්දී අර කායේ නැතු යන හිතට. එහෙමයි. ඊළඟ බුදුනාථ දේශනා කරනවා සිහි කරන්න කියලා. කවුරු අපිට අවඩක් කරලා අපිට මොකක් හෝ දෙයක් සමන්නේ ද්වේෂයක් ඇති වෙද්දී එයාත් කර්මයේ දායද කරගෙන ඉන්නේ. ඔය කරන දේවල් එයාට ප්‍රැස් වෙනවා. එයාට විඳවන්න වෙනවා. ඒක කොහොමත් මහත්තයා සබාදාම නීතියේ කවුරුත් යටත්නේ. නේද? අපි තුන් අපිට අවඩක් කරලා කෙනෙක් හොඳට ඉන්නවා කියලා. අපිට පුළුවන් ඒක අකාකාරයක් තමයි අපි හිත බේරගන්න. ඒ කරපු දේ එයාට දායද බිනස් පවතිනවා. එයා මේ කර්ම රැස් කරගත්තා නම් එයාට මොකක් ගෙවන්න වෙන්නේ කියලා අපි සිහි කරද්දී අපිට තරහ එන්නේ නැහැ ඊට පස්සේ හිතට. එහෙමයි. කර්ම ගැන සිහි කරලා. මොකද ඒ කිනාට උක අනිවාර්යෙන් ඇස් වෙනවා. එයා පව කරගත්තේ මට කමක් නැහැ. මම පව කරගන්නේ නැහැ කියලා හිතන්න පුළුවන් නේ අපිට. එතනින් බේරෙන්න පුළුවන් අපිට. ඒතර ඔය ආකාර පහ බුදුනාස වදාලා හිත බේරගන්න නිතරම බලන්න මේ හැම එකෙම කියන්නේ තමන් හිත බේරගන්න. නේද? අවට සිද්ධ උනේ මොකද්ද? අදාළ කෙනා කවුද අපිට වැදගත් නැහැ. එහෙමයි. තමන්ගේ හිත බේරගන්න තමයි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් මේක පරිස්සම් කරගත්තොත් බොහෝ කාලෙට යහපත විශ්ස පවතිනවා. බොහෝ කාලෙ මොකද අපි නිරේ ඇදගෙන යන්නේ මේ හිත. එහෙමයි. මේ දේශයිත සිතෙන් තමයි නිරේට ඇදගෙන යන්නේ. ඉතින් බේරුණොත් බොහෝ කාලයකට අපි බේරුණා වෙනවා. ඉතින් විතක්ක සන්තාන සූත්‍රයේ බුදුනාථ දේශනා කරන ඔය ආකාර ගැන කුසලයක් සිහි කළා පුළුවන් කිව්වා. මොකද්ද අපිට අර දේශී එනකොට මෛත්‍රිය, කරුණාව ඒ වගේ දේවල් කරලා පුළුවන්. ඒතරම් දැයට හයිය තියෙන කෙනෙක් ඉන්න එපයි. ඒ වගේ අවස්ථාවක මෛත්‍රිය කරනවා කියන්නේ ලේසි නෑනේ.
හිතට ක්‍රෝධයක් ආවම කරුණාව සිතක් වඩනවා කියන එක ලේසි නෑනේ. මේ කියන්නේ කුසල වෙන කුසල් දෙයක් සිහි කරන්න කියන කුසලසහගත අරමුණක්. එතකොට ඒක ටිකක් කියන දක්ෂ වෙන්න ඕනි. එහෙමයි. එහෙම බැරි නම් බුදුන් දේශනා කරන ආදීනෝ පරික්කිතබ්බා කියනවා. කොහොමද? ඉමේ විතක්කා අකුසල. ඉමේ විතක්කා සාවජ්ජා. ඉමේ විතක්කා දුක්ඛ විපාකාති. මේ විතර්කේ නම් අකුසල් සහගතයි. මේ විතර්කේ නම් පාපී දෙයක්. මේ විතර්කයෙන් මට දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා කියලා සිහි කරන්න කියලා මම. එහෙමයි. ඒකෙන් හිත බෙර ගන්න පුළුවන් කියනවා. එහෙයි. හරි ලස්සන ක්‍රමයක් ඒක. එහෙයි. තමන්ගේ හිතද මේක ඇත්තටම වෙන කෙනෙක් එවනවා වගේ මහත්ය වෙන්නේ ඔක. එකපාරම බැන්න නම් ඒ හඬ ඇහෙන්න ගන්නවා. ඒ වචන ටික මනසිකාරය වෙනවා. ඒ සිද්ධියම ඇවිල්ලා පේනවා. එතකොට තමන්ගේම හිතට කියන්න කියනවා මේක නම් අකුසලයක්මයි. මේක නම් දුක් විපාකමයි මට ලබලා දෙන්නේ. මේක හොඳ එකක් නෙවෙයි කියලා තමන් හිතට කියන්න කියන. එතකොට දමන වෙනවා හිත මහත්ය. එහෙමයි. තමන්ගේ හිතට කියන්න කියන පණිවිඩය. එහෙම නැත්තම් තමයි කියන්නේ අසති අමනසිකාරපජ්ජති කියලා. ඒ කියන්නේ සිහි නොකර ඉන්නවක බලා ගන්න කියනවා. ආයා හිතට එද්දි සිහි නොකර ඉන්න ඕනේ. ඊට පස්සේ බුදුන් දේශනා කරනවා විතක්ක සංඨානය අල්ලගන්න කියන එකේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි තුමු දැන් ඔන්න අර මොන්සියාමට මෙහෙම බැන්නා කියලා එක දිගට මතක් වෙනවා කියන්නේ. තමන් හිතනවා බුදුන් වහන්සේ වදාලා ක්‍රෝධය හටගන්නේ තරහ හටගන්නේ පාටික නිමිත්තයි අනිසෝ මනසිකාරය නිසා. මම දැන් මේ උච්චර කල් හොඳට හිටපු වෙලා හොඳ ඉද්දි මට එකපාරටම පාටික නිමිත්තක් ආවා. ඔය ගැන මම මතක් කරපු නිසා තමයි මේ දේශය ඇති වුනේ. එහෙමයි. එහෙම හිතද්දි ඒක හටගත්ත විදේශී කරද්දි ස්වාමීන් හේතුඵල වශයෙන් හේතුඵල වශයෙන් විමසනවා. එතකොටත් විතර මහා දෙයක් නැති බව තේරෙනවා මට. එහෙමයි. හොඳට හිටපු මට එකපාර දේශයක් ඇති වුනේ කොහොමද කියලා සිහි කරොත්. එහෙයි. එහෙනම් මට මේ අරමුණ හිතට ආවා. ඒක ආවට පස්සේ මම ඒ ඔස්සේ කල්පනා කරා. ඒ නිසා තමයි මේ දේශය ඇති වුනේ කිව්වේ. එතන මහා දෙයක් නෑ ඒකට. එහෙයි. ටක් ගාලා ඒක ප්‍රහාණය කරගන්න පුළුවන්. බුදුන් දේශනා කරන ඔය හතරෙම බැරි කෙනා කියනවා දිවෙන් තල්ල මැඬලගෙන තට් ටික හපාගෙන මේ හිතට නිග්‍රහ කරලා අතහැරලා දාන්න කියනවා. එහෙමයි. ඒතර ඔය දැන් මේ අවශ්‍යතාවය තිබුණොත් තමයි ඔය ක්‍රම වටින්නේ. නැත්තම් බොහෝ විට වෙන්නේ අපි ඒකට යට වෙලා යනවා. එහෙයි. නිසා කුසල් දහම් වඩන්න අරමුණක් ඇති කරගන්න ඕනේ. මගමානක යාව ජීවක මේ සමාදන් වුණා වගේ. ජීවිත කාලෙට මම දේශයක් ඇති කරගන්නේ නැහැ. ක්‍රෝධයකට ඇති කරගන්නේ නැහැ. ඇති වුණොත් මම ඉක්මනට ප්‍රහාණය කරනවා. අවංක අදහසක් නේ. එහෙමයි. ඒතර අන්න එහෙම චේතනාවක ඉන්න කෙනෙකුට මේ ක්‍රම වැදගත්. දැන් බුදුරජාණන් මේ කියන ශිල්පයේ ක්‍රමනේ අතර ජය ගන්න විදිහ. ස්වාමීනි දැන් මගමානවක පළමු කොටම තරයේ අදහසක පිහිටියා. මේ ඒකේ වාසිය මොකද්ද ස්වාමීනි? පටිඝ නිමිත්ත පැමිණෙනකොට තරහ වෙන්නේ නැහැ කියලා අපි ඔව් ඒ දැන් එයා ඩියුටි ඉන්නනේ මත හැම වෙලාවෙම. එහෙමයි. නේද? දැන් අපි දැන් ක්‍රිකට් ගහන කෙනෙක් කියලා. දක්ෂ ක්‍රීඩක හැම වෙලාවෙම හරිය අවධානයෙන් ඉන්නේ. පන්දු එන්නේ කොහොමද? කොතනද වදින්නේ? බලන්න ඒගොල්ලෝ ගිහලා බැටිං මාක් කරනවා. මෙතන වැදුනොත් මට හතර පාරකට යන්න පුළුවන්. මෙතන බෝල වැදිලා ආවොත් මට අනිවාර්යෙන් කඩුල්ල යන්න පුළුවන්. ඒතරල හැම ඒ දක්ෂ කෙනා ෆ්‍රී විමසිල්ලෙන් ඉන්නේ. එහෙමයි. එයා දන්නවා එතකොට ඒ පන්දු එතන වැදුනොත් එයා බය නැතුව ගහනවා. බය නැතුව කඩුල්ල ආරක්ෂා කර ගන්නවා. ඒ වගේ තමයි අර අපි ඒ දක්ෂ වුණොත් මේ ගැන ඒ අදහස ඉන්නොනම් නිතර ජය ගන්න ලේසි. ස්වාමීනි දැන් අපි ගෙදර කටයුතු කරද්දී වුණත් අම්මා අප්පච්චි ස්වාමියා බිරිඳ දුව දරුවන් ගෙදරක නොවන මහත්තයෙක් වුණත් මං තරහට පැමිණෙන්නේ නැහැ කියලා මේ పూర్වෙන් හිතට විධානයක් දීලා කටයුතු කරගන්න තියෙනවා නම් ඕනේ තමයි. ඇත්තට පෞල් ජීවිතේ හරිය සාර්ථකයි අර අරුබුද හටගන්නේ ඔතනින්මනේ. එහෙමයි. නේද? තරහා හිත පාලනය කරගන්න බැරුව ආවේගෙන් නමුත් අපි ඉතින් මෙත්සිතින් අනික් කෙනා ගැන කරුණාවෙන් අනුකම්පාවෙන් ටික ටික තමන් එක්කෙනා කෝල් වුණා නම් හරි බොහොම සාමකාමී පරිසරයක් හැදෙනවා ගෙදර. එහෙමයි. ස්වාමීනි අර පටිඝ නිමිත්ත මේ තරහ වෙන්න කාරණාව කියන එකද පටිඝ නිමිත්ත? ඔව් ඒකට දැන් මෙහෙමයි දැන් අපිට දැන් සිද්ධි වශයෙන් පුජ්‍යල වශයෙන් අපිට තරහ එන්නේ. මෙයා මෙහෙම කිව්වා මට ඒකයි තරහ. අපි තන්නේ එහෙමනේ. මට මෙහෙම කරා ඒකයි තරහ. ගොඩකට කියනවා මේ මාසෙ මෙහෙම කරාගෙන තමයි මට මේ තරහ කියලා කියනවනේ. එහෙමයි. නමුත් ඒ සිද්ධි මොනවා වෙතත් තීරිය මේකයි කොහොමද? පටිඝ නිමිත්තක් අපේ හිතට එනවා. ඒ කියන්නේ අපිට දේශය ඇති කරනා ස්වභාවයේ සිතවිල්ලක් හිතට එනවා. ඔක හොඳට තේරෙන අපි දැන් සාමාන්‍ය විදිහට ඉද්දි එකපාරම තරහක් එන්න හේතු බලන්නකෝ. කවුරු කියප එකක් කරප එකක් ඔක මතක් වෙනවා. අන්නේ මතක් වෙන මේ සිතවිල්ල තමයි පටිඝ නිමිත්ත කියලා කියන්නේ. එහෙනම් අපි වෙනස් කරන ප්‍රධාන එක සාධකයක් තමයි සාධක දෙකයි. එහෙමයි. පළවෙනි ප්‍රධාන සාධකය තමයි පටිඝ නිමිත්ත කියන එක. ඒක බුදුන් දේශනා කරේ මේ පටිඝ නිමිත්ත ආවට පස්සේ ඔක අල්ලගත්තොත් අපි ඕනක පවත්ත ගන්නවා. අල්ලගෙන ඒ ඔස්සේ කල්පනා කරනවා ඊට පස්සේ. ඇත්තට මේ ඔස්සේ මෙහෙම කිව්වනේ. ඇයි මොසේ මෙහෙම කිව්වේ? වටින්නේ නැහැ නේද මෙහෙම? අර සිතවිල්ල ඔස්සේ අපි කල්පනා කරන්න ගන්නවා.
ඒකට කියන අයෝනිසෝ මනසිකාරය. එහෙමයි. ඒක කියන්නේ පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත්. ඒ පටිඝ නිමිත්ත ආවට අයෝනිසෝ මනසිකාරය යෙදුන්නේ නැත්තම් දේශයක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. ඒ සිතුවිල්ල ආවෙතර ගෙතන ඉවරයි ඊට පස්සේ. ස්වාමීනි අපට අවසරයක් ලැබේවා අද දවසේ අපේ කාලය නිමා වුණ පුණ්‍යානුමෝදනා පිණිස වේලාව උදා වුණ ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. හොඳයි. අද දවසේ සක්ක සංයුක්ත දහම් සාකච්ඡා සඳහා අනුග්‍රහය දරන්නේ නිවටුව වරකාපොළ පදිංචි පින්වත් MP සුමනාවති මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කළ තියෙනවා මීට වසර 2කට පෙර එනම් ජනවාරි මාස 4 වන දින මිය පරලෝකීය MP ස්ටීවන් මහත්මයාට පින් අනුමෝදන් කිරීම කියලා. ඒ වගේම රැස් කරගත් පින් දෙවියන්ට අනුමෝදන් කරන්න අපේක්ෂා කරනවා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරන්න අපේක්ෂා කරනවා. ඒ වගේම දායකත්වයේ දරූ සීල පින්නතුන් නමින් ඒ වගේම උපකාර කළ සීල පින්නතුන් නමින් මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරට අපේක්ෂා කරනවා. සුජීවත් සිටින ඥාති දුවදරුවන්ගේ නම් සඳහන් කළ තියෙනවා පින් අනුමෝදන් කිරීමට. අපි රැස් කරගත්තා වූ මේ උදාාරතන පුණ්‍ය ශක්තිය ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු පින් කැමති සියලුම දෙවියන්ට. දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ ආරක්ෂාව MP සුමනාවති මහත්මිය ඇතුළේ පවුලේ සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝ ධර්මාබෝධයේ පිණිස මේ පින් උපකාර කර ගනිත්වා. රැස් කරගත්තා උදාර පුණ්‍ය ශක්තිය අපට මේ ධර්මය කියලා දුන්න කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සංසාර දුකින් නිදහස් වීම පිණිස මේ පින්ද ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. ඒ වගේම දායකත්ව දරූ පින්නතුන් නමින් මිය පරලෝකීය මීට වසර 2කට පෙර මිය පරලෝකීය MP ස්ටීවන් මහත්මයාට මේ පින් අනුමෝදන් කරමු. යම්තාක් ඥාතීන් මිය පරලෝක ගොස් පින් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? ඒ සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ වශයෙන් සුවපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම MP සුමනාවති මහත්මියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත් සිටින සුභාෂිනී මිනිමුතු දීනියට ඒ වගේම ප්‍රියංග හේරත් බෑනාට දෙසැම්බර් 17 වන දිනට උපන් දින යෙදුන රුක්ෂිකා චාමරී දීනියට ඒ වගේම ජනවාරි මාස 16 වන දින උපන් දින යෙදුන ලක්ෂිකා ප්‍රසාදිනී දීනියට ජනවාරි 25 වන දිනට උපන් දින යෙදෙන දිලන් මායාදුන්නේ බෑනාට ඒ වගේම ජනවාරි මාස 30 වන දිනට උපන් දින යෙදෙන රනිද්දී සෙනාරා මිනිබිරියට මාර්තු 17 වන දිනට උපන් දින යෙදෙන ඕවිදි යන මුණුබුරාට සහ මිනිබිරියටත් පවුලේ සියලුම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කරන කියන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු සර්ව ප්‍රකාරම සාර්ථක වේවා. ගෞතම බුද්ධ ශාසනයේදී උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. ඒ වගේම ප්‍රධාන දායකත්වයේ දරූ MP සුමනාවති මහත්මිය ඇතුළු දරු මුණුබුරු මිනිබිරියන් සියලුම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. පවුල් වලදී සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබී ගෞතම බුදු ශාසනයේදී සිල් ගුණ දම් දියුණු කරගෙන සසර දුකින් නිදහස් වීම පිණිස මේ පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. ඒ වගේම මහමිනා වාසී සීලුම් පින්වත් ස්වාමීන් වහන්සේලාට රටවාසී ලෝවාසී සීලුම් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලුම් දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සිළු දිනාටම ගෞතම බුදු ශාසනයේදී උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් උතුම් සදහම් සාකච්ඡා සිදු කොට ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන
නිවටුව වරකාපොළ පදිංචි පින්වත් MP සුමනාවතී මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වන්ත දූ දරුවන් ඇතුළු හැමදෙනාම අපි ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නවා පින්වන්ත ඔබ හැමදෙනාම සමගින්. ඉතින් පිනැති ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ උතුම් ධර්ම සාකච්ඡාව ලෝකයට දායාද කරමින් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් තරහ නොවේ ඉන්න. ඇත්තටම තරහට එරෙහිව ලොකු වීරයක් හිතේ පිහිටවා ගන්න වැටක් බඳින්න පුළුවන් නම් මොනතරම් වාසනාවන්ත දෙයක්ද ඒක. ඉතින් ඔබට මතකයි සක්දෙවිඳුන් මිනිස් ආත්ම භාවය ගත කරනකොට එපරිද්දෙන් වීරයෙන් ධෛර්යයෙන් කටයුතු කළ වග. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත දහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.